अंक 5 पेपर එක सेकंड पेपर එක ඒකේ දෙවෙනි කොටස ආ කොටසේ ප්‍රශ්න එන විදිය දන්නවනේ. ආ කොටසේ ප්‍රශ්න හතරක් එනවා. ඒ ප්‍රශ්න හතරෙන් අඩුම තරමේ දෙකක් තෝරන්න ඕනි. ඒතර ආ කොටස අහන්නේ මොන පාඩම් වලින්ද? කළමනාකරණයේ සිට ව්‍යාපාර සැලැස්ම දක්වා පාඩම්. ඒ කියන්නේ 13 වසරේ පාඩම් 7 තමයි මේ පේපර් එකේ දෙවෙනි කොටස අහන්නේ. ඒකෙත් පස්වෙනි ප්‍රශ්නේ කියන්නේ දැන් අයන්නේ 4ක් ඇවිල්ලා ඊළඟට මේ 5 ඉන්නේ. ඒ කියන්නේ දෙවෙනි කොටස නම් පළවෙනි. බොහෝ විට එන්නේ කළමනාකරණයේ පාඩමයි මෙහියුම් කළමනාකරණයේ පාඩමයි. මේ පේපර් එක ගැන විශ්ලේෂණයක් මේවා කතා කරද්දිම කරගන්න. උත්තර ලියලා තියෙනවා. 5 එකේ අයන්න අහනවා හෙන්රි වින්ස්බර්ග් අනුව කළමනාකරුවන්ගේ ප්‍රධාන කාර්යභාරයන් 3ක් විස්තර කරන්න. හෙන්රි වින්ස්බර්ග් කියලා තියෙන විදිහට ප්‍රධාන කාර්යභාරයන් 3ක් නිල්ලන්නේ. කියන්නේ භූමිකා නම් 10ක් ඉගෙනගෙන තියෙනවා. හැබැයි එතන 3ක් කියලා නින්දා අපි දන්නවා මේ ප්‍රධාන භූමිකා 3 එයා මේ සාමාන්‍ය අනු භූමිකා 10 ප්‍රධාන භූමිකා 3කට වෙන් කරලා දෙනවනේ. ඒ 3 ලිව්වනම් හරි. කියන්නේ මේ අපි ඩිවිෂන් එකේ කරන පාඩමෙන්මයි තියෙන්නේ. මොකද්ද? අන්තර් පුද්ගල භූමිකා, තොරතුරු භූමිකා, තීරණ භූමිකා. සැලසුම් කරන ක්‍රියාවලියේ පියවරයන් මොනවාද? සැලසුම් කරන ක්‍රියාවලියේ පියවර 9ක් තියෙනවා. අදත් රිවිෂන් පන්තියේදී අපි කතා කරා ඒකේ අර මේ උත්තරයක් ලියන්න ගිහිල්ලා සැලසුම් කරන්නේ පියවර ටික ඕනේ වුණා. කොහොමද එන්නේ? පරමාර්ථ ස්ථාපිත කිරීම. අරමුණු හා උපාය මාර්ග හඳුනා ගැනීම. පරිසර විශ්ලේෂණය, සම්පත් විශ්ලේෂණය, අවස්ථා දර්ශන හඳුනා ගැනීම, කාර්ය සාධන පරාශය හඳුනා ගැනීම, උපක්‍රමික තීරණ ගැනීම හා සැලැස්ම සැකසීම, ක්‍රියාත්මක කිරීම, සාර්ථකත්වයේ මැනවීම. පියවර 9. උපප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ගිරිපිටි ඇසුරුම් කිරීමේ හා දිවයින පුරා බෙදා හැරීමේ සමාගමක් ඇතැයි සිතන්න. එවැනි ආයතනයක දැකිය හැකි සංවිධාන සටහනක් ඇඳ දක්වන්න. සංවිධාන සටහනෙන්නේ අපි අද පන්තිය නැවැත්තුවේ. ඉතින් මේ වගේ එකක් ඇඳලා පෙන්නන්න. ගිරිපිටි නිෂ්පාදන ආයතනයකටනේ මේගොල්ලෝ වහන් උඩින් දාන්න ප්‍රධාන විධායක නිලධාරී කියලා. ඊළඟට මෙච්චර ස්ටෙප් ටිකක් පල්ලෙහාට ගන්න යන්න එපා. නිෂ්පාදන අලෙවි මෙහියුම් මානව සම්පත් කියලා වෙන් කරලා පෙන්නන්න. එතකොට හරි. මොකද ඒගොල්ලෝ මොකද්ද එහෙම කියලා විස්තරාත්මකව දීලා නැහැ. උඩම දාන්න CEO කියලා. ඊළඟට දාන්න මෙහෙම එක කැලෙන් ඉවර කරන්න. නිෂ්පාදන අලෙවි මේ පිටි හදන තරම් නම් මේ ඔක්කොම තියෙන්නේ බෑ. මානව සම්පත් පර්යේෂණ. ඔන්න ඒ වගේ එකකට ගැලපෙන සංවිධාන සටහනක් ඇඳලා පෙන්නන්න කිව්වොත් කොහොම ඇඳලා පෙන්නුවේ? හරි. ඊළඟට අහනවා පාලන අවකාශය කියන්නේ කුමක්ද? දැන් අර මේ සංවිධාන ව්‍යුහයක මූලිකාංගවල තිබ්බ පාලන අවකාශය කියන්නේ මොකක්ද එතකොට? දැන් ඊළඟට අපිට කතා කරන්න තියෙන සංකල්ප රිවිෂන් මේ කල්පනාකරණයේ පාඩම. මොනවද පාලන අවකාශය කියන්නේ? යම් කළමනාකරුවෙක් යටතේ සේවකයෝ කී දෙනෙක් ඉන්නවද කියන්නේ අවකාශය කියන්නේ ඉඩකඩ කියන එකනේ. දැන් එක මැනේජර් කෙනෙක් ඉන්නවා එයා යටතේ ඉන්නවා තව 4 දෙනෙක්. කෙලින්ම යාට ඉන්නවා 4 දෙනෙක් තව එයා යටතේ. කෙලින්ම එයා යටතේ ඉන්න කට්ටිය ඍජුව. ඉතින් එහෙනම් එයාගේ පාලන අවකාශය 4යි. යම් කළමනාකරුවෙක්ට ඍජුවම වාර්තා කරන සේවකයන් සංඛ්‍යාව. දැන් මේක බලන්නකො. දැන් මෙතන මේ උඩ ඉන්න CEO ගත්තොත් එයාගේ පාලන අවකාශය කීයද? 1 2 3 4 5යි. දැන් මෙතන ඉන්නවා කියන්නකො නිෂ්පාදන කළමනාකරුවා කියලා කෙනෙක්. එයා යටතේ ඉන්නව දෙන්නේ. එතකොට මෙයාගේ පාලන අවකාශය වුවහම මේ දෙකත් ගණන් ගන්නවද? දැන් උඩ එක්කිනාගේ පාලන අවකාශය වුවහම මේ දෙක නෝනේ නැහැ. ඍජුවම වාර්තා කරන්න කිව්වහම කෙලින්ම ඉන්නේ මේ කට්ටිය විතරයි. මෙයාගේ පාලන අවකාශය වෙන්නේ. එහෙමයි ගන්න. හරි. යම් කළමනාකරුවෙක් යටතේ ඍජුවම වාර්තා කරන සේවකයන් සංඛ්‍යාව පාලන අවකාශය. දෙක අහනවා මධ්‍යගතකරණය හා විමධ්‍යගතකරණය යනු කුමක්ද? මොකද්ද මධ්‍යගතකරණය විමධ්‍යගතකරණය කියන්නේ? දැන් මේ විදිහේ සංවිධාන ව්‍යුහයක සම්පූර්ණ තීරණ ගැනීමේ බලතල තියෙන්නේ මෙන්න මේ උඩ ඉන්න එක්කෙනාට විතරයි නම්. සම්පූර්ණ තීරණ ගැනීමේ බලතල තියෙන්නේ
මෙන්න මේ උඩින් ඉන්න කෙනාට විතරයි නං. ඒකට කියනවා මධ්‍යගතකරණය කරලා තියෙනවා කියන්නේ. එයා තීරණ ගැනීමේ බලතල මෙයාට පල්ලෙහාට ඔහොම බෙදලා දීලා තියෙනවා නම් ඒකට කියනවා විමධ්‍යගතකරණය කියලා. ඒක ලියන්න. තීරණ ගැනීමේ බලතල ඉහළ කළමනාකරණයට පමණක් කේන්ද්‍රගත වී තිබීම. ඔයගොල්ලෝ උත්තර ලියලානේ තියෙන්නේ චෙක් කරගන්නනේ තියෙන්නේ. එහෙම ලියන්නේ නැතුව නිකන් පේපර් එකේ තියාගෙන අතාලි වීම ලියන්න ඉන්නවනම් අයින් වෙන්න වැඩක් නැහැ. පේපර් ටික ඉවර තියෙන්නේ මාසෙ මුලම. අරගෙන කරන්න කියන්නේ. සංවිධානයක තීරණ ගැනීමේ බලතල ඉහළ කළමනාකරණයට කේන්ද්‍රගත වී තියෙනවා නම් මධ්‍යගතකරණය. ඉහළ සිට පහළට බෙදා හැර තිබේ නම් විමධ්‍යගතකරණය. හරි? සංවිධානයකට නායකත්වයක් අවශ්‍ය වන්නේ ඇයි? ඔය ඔක්කොම බලන්න කළමනාකරණයේ පාඩමෙන් අහලා තියෙනවා. නායකත්වයක් මොකටද කියලා. දැන් ඕක අපි මෙහෙයවීම කියන කොටසේදී කතා කරනවානේ. ඒක තියරි ප්‍රශ්නයක්. සංවිධානයකට නායකත්වයක් අවශ්‍ය වන්නේ ඇයි? නායකත්වයේ වැදගත්කම කියලා කෙලින්ම උගන්වනවා කරුණු විදියට. අන් ඒවෙන් ලියලා තියෙනවා. මොනවද එතකොට නායකත්වයක් අවශ්‍ය වන්නේ ඇයි කියලා කිව්වම දැක්ම නිෂ්ඨාව කරා යාමට සියලු දෙනාගේ දායකත්වය ලබා ගැනීමට බලන්න මේ උත්තර ලියලා තියෙනවද කියලා. ඔයගොල්ලන්ට අහන්න දේවල් තියෙනවා නම් අහන්න. මේක පේපර් ක්ලාස් එකේනේ දැන් යන්නේ. අහන්න දේවල් තියෙනවා නම් අහන්න. දැන් නායකත්වයක් අවශ්‍යයි කියන එකට තමයි උත්තර මම මේ කියන්නේ. සංවිධානයේ දැක්ම නිෂ්ඨාව කරා යාමට සියලු දෙනාගේ දායකත්වය ලබා ගැනීමට එකක්. සංවිධානයේ විවිධ ඒකකයන් අතර සංනිවේදනය පවත්වාගෙන යාම. සංවිධානයේ විවිධ අංශ අතර එහෙම නැත්නම් විවිධ ඒකකයන් අතර සංනිවේදනය පවත්වාගෙන යාමට නායකත්වයක් ඕන. ඊළඟට සේවකයන්ගේ ආත්ම විශ්වාසය තහවුරු කිරීම. හොඳ නායකත්වයක් තියෙන මැනේජර් කෙනෙක් හිටියොත් තමයි වැඩ කරන සේවකයන්ගේ ආත්ම විශ්වාසය තහවුරු. සේවකයන්ගේ ආත්ම විශ්වාසය තහවුරු කිරීම. විවිධ කාර්යයන් වල සිටින සේවකයන් සමායෝජනය කිරීම. විවිධ කාර්යයන් වල සිටින සේවකයන් සමායෝජනය කිරීම. කියන්නේ එක එක දේවල් කර කර ඉන්න සේවකයෝ ඔක්කොමලා එක තැනකට ගොනු කරගන්න නායකයෙක් ඉන්නවා. නැත්තම් එක එක තැන් වල වැඩ එක අරමුණකට මේ කට්ටියව සම්බන්ධ කරගන්නද. සේවකයන් අභිප්‍රේරණය. සේවකයෝ ෆෝම් වෙන්නේ නායකයා අනුව. සේවකයන් අභිප්‍රේරණය. සේවකයන් අභිප්‍රේරණය. හරි. ඊළඟට අහනවා මෙහෙයුම් පාලනයේ මූලික ක්‍රම මොනවාද? පාලනයේ මූලික ක්‍රම කියලා ඔයගලන්ට තියරි පන්ති වල උගන්වලා තියෙනවා. පාලනය කියන එකේදී ප්‍රධාන පාලන ක්‍රම තුනක් කියලා දීලා තියෙනවා. ඉදිරි පෝෂණ පාලනය, පසු පෝෂණ පාලනය, සහගාමී පාලනය. ඉදිරි පෝෂණ පාලනය, පසු පෝෂණ පාලනය, සහගාමී පාලනය. සහගාමී පාලනයට ඕන වර්තමාන පාලනය කියලා කියනවා. සහගාමී පාලනය එහෙම නැත්නම් වර්තමාන පාලනය. හතරේ අයන්නේ සපත්තු නිෂ්පාදනය කරන සමාගමක කළමනාකරන තොරතුරු වලට අනුව ඒ සමච්ඡේදක සපත්තු ප්‍රමාණය 2500කි. මේ සඳහන් අන්දමට සමච්ඡේදක ඒකක සංඛ්‍යාව 2500යි සඳහන් වීමෙන් ගම්ම්‍ය වන්නේ කුමක්ද? සමච්ඡේද ලක්ෂ්‍ය මෙච්චරයි කියලා කියන එකෙන් මොකක්ද අදහස් වෙන්නේ? ඒ ව්‍යාපාරයේ ලාභත් නැති අලාභත් නැති නිෂ්පාදන ප්‍රමාණය ඒක. ඒ කියන්නේ මේකේ නම් සපත්තු 2500ක් හදුවාම ලාභත් නැහැ පාඩුත් නැහැ ඒගොල්ලන්. 2500ට අඩුවෙන් හැදුවොත් පාඩු. එහෙනම් ලාභ ලබන්න නම් 2500ට වැඩියෙන් හදන්න. ඒක තමයි ගම්ම්‍ය වෙන අදහස. දෙන්න ලියලා තියෙන්න ඕනේ මින් අදහස් වන්නේ ආයතනයේ ලාභ හෝ අලාභ නොලබන මට්ටම. මින් අදහස් වන්නේ ආයතනයේ ලාභ හෝ අලාභ නොලබන මට්ටම. ලාභ හෝ අලාභ නොලබන මට්ටම සපත්තු 2500ක් වන බවයි. සපත්තු 2500ක් වන බවයි. ලාභ ලැබීමට නම් 2500ට වඩා නිපද විය යුතුයි. ඒ වගේ චුට්ටක් නිකන් පැනලා දෙන්න. ලාභ ලැබීමට නම් සපත්තු 2500ට වඩා නිපද විය යුතුයි. ලාභ ලැබීමට නම් සපත්තු 2500ට වඩා නිපද විය යුතුයි. ඊළඟට
එලෙස ව්‍යාපාර ආයතනයකට සමච්ඡේද ලක්ෂ්‍ය ගණනය කිරීමෙන් අත්තර ප්‍රතිලාභ හතරක් කියන්නේ. ඒවා තියරි ප්‍රශ්නනේ. ඕවා තියෙනවා උගන්වනවානේ නිෂ්පාදන කල්පනාකරණයේදී. ඉතින් සමච්ඡේද ලක්ෂ්‍ය ගණනය කරන එකෙන් ව්‍යාපාරයකට තියෙන ප්‍රයෝජන මොනවද කියලා අහුවාම දෙකක්වත් දෙන්න ලකුණු දෙකක් හින්දා. එකක් තමයි භාණ්ඩවල මිල නියම කිරීමේදී ප්‍රයෝජනවත් වීම. භාණ්ඩවල මිල නියම කිරීමේදී ප්‍රයෝජනවත් වීම. භාණ්ඩවල මිල නියම කිරීමේදී ප්‍රයෝජනවත් වීම. ව්‍යාපාර කටයුතු සැලසුම් කිරීමට ව්‍යාපාර කටයුතු සැලසුම් කිරීමට ව්‍යාපාර කටයුතු සැලසුම් කිරීමට හරි දෙකක් ලියුවන් ඇති ලකුණු දෙකයි ඊළඟට සමස්ත තත්ත්ව කළමනාකරණයෙන් කුමක් දෙවැනි ක්‍රමයකින් සේවක කැපවීම වර්ධනය කර ගන්න අන්දම පහදයි. දැන් මෙහෙයුම් කළමනාකරණයේදී ගුණත්ව පාලනය සඳහා යොදා ගන්නා ක්‍රමවලදී සමස්ත තත්ත්ව කළමනාකරණය කියන එකක් දෙනවනේ. දැන් අලුත් එකේ නම් ඒක දෙන්නේ නැහැ. CQM කියන සංකල්පය. ඒකෙන් කියන්නේ ව්‍යාපාරයේ සියලුම ඒ කියන්නේ ව්‍යාපාරයේ කෙරෙන හැම කාර්යයක්ම ගුණත්වයේ කේන්ද්‍ර කරගෙන කරන සමස්ත තත්ත්ව සමස්තයම එකතු වෙලා භාණ්ඩයේ ක්වොලිටිය ගැන හිතන්න. එකාංශයක් දෙකක් නෙවෙයි. සියලුම අංශ. ව්‍යාපාරයක කෙරෙන හැමදේම ගුණාත්මක භාණ්ඩයක් සේවාවක් ලබා දීම අරමුණු කරගෙන යන්නේ. ඒක තමයි සමස්ත තත්ත්ව කළමනාකරණය. ඒක ලියාගමුකෝ දැන් ඒක ඔයගොල්ලන්ගේ අර ගුණත්ව පාලනය සඳහා යොදා ගන්න ක්‍රමවල දැන් දෙන්නේ නැහැ. ඒ නිසා ඔක නැතුව ඇති. කියන්න ගුණත්වයේ කේන්ද්‍ර කරගෙන සංවිධානයක සෑම කාර්යයක්ම සිදු කරන ගුණත්වයේ කේන්ද්‍ර කරගෙන සංවිධානයක සෑම කාර්යයක්ම සිදු කරන කළමනාකරණ ශෛලිය සමස්ත තත්ත්ව කළමනාකරණයයි සමස්ත තත්ත්ව කළමනාකරණයයි ඒත් එක්කම පුතේ අපෙන් අහනවා මේ ඒකෙන් සේවක කැපවීම වර්ධනය කරගන්නේ කොහොමද කියලා. ඒක ලියන්න මෙහෙම සේවකයන් දිරිමත් වන පරිසරයක් නිර්මාණය වේ. ඒ හැමදේම භාණ්ඩයේ හරි සේවාවේ හරි ක්වොලිටි ගැන හිතලානේ කරන්නේ. එතකොට සේවකයෝ දිරිමත් වෙන විදිහේ පරිසරයක් එතන නිර්මාණය වෙනවා. සේවකයන් දිරිමත් වීමේ පරිසරයක් නිර්මාණය වේ. ඊළඟට තෘප්තිමත් සේවක පිරිසක් බිහි වේ. 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 හරි. පස්වෙනි එකේ මොකක්ද අහන්නේ? අයන් පහත සඳහන් තොරතුරු වාස්තුවෙන් ආර්ථික ඇණවුම් ප්‍රමාණය ගණනය කරන්න. EOQ. මොකක්ද ආර්ථික ඇණවුම් ප්‍රමාණය කියන්නේ? ඇණවුම් කිරීමේ පිරිවැයයි තබා ගැනීමේ පිරිවැයයි දෙකම අවම වන මට්ටමේදී නිෂ්පාදනය කොච්චරද? 2යි DO බෙදීම CH ගේ වර්ගමූලය. එක එක විදිහට එක එක තැන් වල ලියනවා. ඒක කොහොමද මේක ගණනය කරාම උත්තරය ආවේ? මේක ගන්න හදන්න.
කියලා තියෙන්නේ දෙක වැඩි කිරීම වාර්ෂික ඉල්ලුම කීයද 20000යි ඒකකයක ආවුම් කිරීමේ පිරිවැය 10යි මෙදීම ඒකකයක තබා ගැනීමේ පිරිවැය කීයද කෙලින්ම දීලා නැහැ තබා ගැනීමේ පිරිවැය ඒකකයක පිරිවැය 100යි කියලා දීලා තියෙනවා තබා ගැනීමේ පිරිවැය ඒකකයක පිරිවැය 100ට 10යි කියන්නේ රුපියල් 10යි මේකේ වර්ගමූලය හොයන්නේ නේදී ඒක තමයි එතකොට ආර්ථික ඇණුම් ප්‍රමාණය එනවා මේ කැබිනට් එක කපලා දාන්නකො හරි මේකේ වර්ගමූලය නෙන්නේ බෙදනවද ගන්න 200ද හරි එහෙමනම් ඊළඟට ආයන්න පරිගණක අංකිත පාලනයේ CNC විස්තර කරන්න පරිගණක අංකිත පාලනය ඕකත් දෙන්නේ යාන්ත්‍රීකරණයේ වැදගත් අංශ කියන තැනදී ඒකත් මෙහියුම් කළමනාකරණයේදී වෙන්නේ VOQ සමච්ඡේද ලක්ෂය ඕවත් මෙහියුම් කළමනාකරණය පරිගණක අංකිත පාලනයෙන් මොකද්ද වෙන්නේ ඒ කියන්නේ අර නිෂ්පාදන ආයතනය තුල යන්ත්‍ර වලින් වැඩ කරනවා යන්ත්‍ර ටික පාලනය කරන්න වෙනම යන්ත්‍රයකින් තමයි ඒ ටික කරන්නේ. යන්ත්‍ර ටික කන්ට්‍රෝල් කරන්නේ වෙනම සිස්ටම් එකකින්. ප්‍රෝග්‍රෑම් කරලා කියලා අපි කියන්නේ. ඒකට තමයි අපි කියන්නේ පරිගණක අංකිත පාලනය කියන්නේ. නිෂ්පාදනාගාරයේ භාවිත කරන යන්ත්‍ර මැෂින් එකේ වැඩ කරන්නත් මැෂින් එක ක්‍රියා කරවන්නත් මිනිස්සෙක් නෙවෙයි ඒක පරිගණකයක් කරහා තමයි ක්‍රියාත්මක කරවන්නේ. ලියන්න නිෂ්පාදනාගාරයේ භාවිත කරන යන්ත්‍ර පරිගණකමකින් පාලනය කිරීම. පරිගණකමකින් පාලනය කිරීම. පරිගණකමකින් පාලනය කිරීම මෙම ක්‍රමයේදී සිදුවේ. මෙම ක්‍රමයේදී සිදුවේ. මෙම ක්‍රමයේදී සිදුවේ. මෙම ක්‍රමයේදී සිදුවේ. එච්චරනේ අහන්නේ. ඒ තුලින් ලැබිය හැකි අවාසි දෙකක්. ඒ විදිහට කරන එකෙන් තියෙන අවාසි දෙකක් අහනවා අවාසි. එකක් තමයි මිලාදික යන්ත්‍ර නිසා අවදානම වැඩි වීම. මිලාදික යන්ත්‍ර නිසා අවදානම වැඩි වීම. මිලාදික යන්ත්‍ර නිසා අවදානම වැඩි වීම. රිස්ක් එක වැඩි ටිකක්. මොකද මේකට ලොකු ගාණක් යට කරනවා. බැරි වෙලා හරි ව්‍යාපාරේ පාඩු ලැබුවොත් එහෙම අපරාධයි. සේවා නියුක්තියට අහිත කරවීම. මොකද යන්ත්‍ර වලින් හැමදේම කරන්න යන එක සේවා නියුක්තියට අහිත කරයි. සේවා නියුක්තියට අහිත කරවීම. යන්ත්‍ර අඩපණ වූහොත් නිෂ්පාදනය අඩාල වීම. 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 හරි. පස්වෙනි ප්‍රශ්නේ හරි. 6 අලෙවිකරණය යනු විකිණීම නොවේ. එහි බොහෝ දේ ඇත. මෙම ප්‍රකාශයෙන් ගම්ම්‍ය වන අදහස ලියන්න. අපි මේ දවස්වල 20 කියලා වයින් තියරිය කර ඉන්න පාඩම. අලෙවිකරණය යනු විකිණීම නෙවෙයි. ඒක දැන් අපි දන්නවා. ඒකේ ඊට වඩා ගොඩක් දේවල් තියෙනවලු. ඉතින් මේකේ අදහස පැහැදිලි කරන්න කියලා අපි මෙතන කියන්න ඕනේ අලෙවිකරණයේ සැබෑ අර්ථය මොකක්ද කියන එක. මොකද අලෙවිකරණ කියන සිංහල වචනේත් එක්ක ඔළුවට එන්නේ මං කිව්වේ විකුණනවා කියන අර්ථයෙන්. අලෙවි කරුවා කිව්වහම විකුණනවා ඒ වගේ එකක් තමයි එන්නේ. අපිට මෙතෙන්දි කියන්නේ නෑ ඒක විකුණනවා කියන එක නෙවෙයි අලෙවිකරණයෙන් වෙන්නේ කියලා කියන්නේ. ඉතින් අලෙවිකරණයේ අර්ථය ඉල්ලන්නේ අර්ථකථනය. එතකොට ලියන්න ඕනේ මොකද්ද? අලෙවිකරණයේදී විකිණීමට අමතරව නිෂ්පාදිත මිල කිරීම, බෙදා හැරීම, ප්‍රවර්ධන කටයුතු ඒ සියල්ල තුලින් ගනුදෙනු කරුවා තෘප්තිමත් කිරීම තමයි අලෙවිකරණයෙන් වෙන්නේ කියන්නේ.
එතකොට ලියන අලෙවිකරණයේදී විකිණීම පමණක් නොව අලෙවිකරණයේදී විකිණීම පමණක් නොව පාරිභෝගිකයා තෘප්තිමත් කිරීම අරමුණු කරගෙන පාරිභෝගිකයා උපරිම තෘප්තිමත් කිරීම අරමුණු කරගෙන පාරිභෝගිකයා උපරිම තෘප්තිමත් කිරීම අරමුණු කරගෙන සිදු කරන කාර්යයන් රසක් පවතී. 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 වෙළඳපොළ පර්යේෂණ මිල කිරීම සන්නාම්කරණය ඇසුරුම්කරණය ප්‍රවර්ධනය බෙදා හැරීම එයින් කීපයකි. අන්න එතකොට අලෙවිකරණය කියන්නේ විකිණීම නෙමෙයි කියන එක තහවුරු වෙනවා. හරි. ඔයගොල්ලෝ ලියපුවා මොනවා හරි හරිද කියලා එහෙම අහන්න ඕන නම් අහන්න. ඔයගොල්ලන්ට මයික් ඔන් කරලා අහන්න පුළුවන් නේ. තියෙනවද මොනවා හරි ගැටලු? මේ උත්තරේ හරිද කියලා එහෙම අහගන්න ඕන නම් කියන්න. බොහොම උත්තර අහන්න එපා සාමාන්‍යයෙන් නිකන් මේ ප්‍රශ්නේ තේරුම් අරගෙන ඔයා ලිව්වා ඒ වුණාට මං කියපුවා නෙවෙයි එකේ තියෙන්නේ වගේ නම් ප්‍රශ්නේ තේරුම් ගන්න බැරි වුණා නම් මම මෙතන ප්‍රශ්නේ පැහැදිලි කරනකොට ඒක විසඳෙනවනේ. ඔයා ප්‍රශ්නේ තේරුම් ගත්තා ඒ වුණාට ඔයා ලිව්වේ ওই ටික නෙවෙයි මේ ටික අන්න ඒ වගේ ඕනනම් අහන්න. ඔබ මේකේ මං මියුට් කරලා දී. සාදෙන් හරි. උනා හරි එහෙම අහගන්න දේවල් තියෙනවා නම් අහන්න. ඊළඟට ආයන සියපත ෆිනෑන්ස් ඔබේ ප්‍රදේශයේ ඇති මූල්‍ය සමාගම ඔබ සිතන ආකාරයට එම ව්‍යාපාරයේ සාර්ථකත්වයට ඉවහල් වන අලෙවි මිශ්‍රය කෙබඳු විය යුතුද? සඳහන් කරන්න. එතකොට මේකෙදී අපි ගිය ඉරිදා පහුවෙච්ච ඉරිදා කතා කරපු කොටස් ටික වැදගත් වෙනවා. අලෙවිකරණ මිශ්‍රය මම එදා කියලා දුන්නා. අලෙවිකරණයේදී තියෙන්නේ තනි කාර්යයක් නෙවෙයි. අලෙවිකරණයේ අර්ථය මදේ තමයි ගණදුණු කරුවා උපරිම තෘප්තිමත් කරන එක. ඒ හරහා ව්‍යාපාරික අරමුණු ඉබේම ළඟා වෙනවා කියන්නේ. ඒකෙදී ගණදුණු කරුවා තෘප්තිමත් කරද්දී අපි ප්‍රධාන වශයෙන් පැති හතරකින් මේ දේ කරන්න ඕනි කිව්වනේ. ඒ කියන්නේ අලෙවිකරණ මිශ්‍රය කියන්නේ නිෂ්පාදිතය තියෙන්න ඕනි, මිල කිරීම තියෙන්න ඕනි, බෙදා හැරීම තියෙන්න ඕනි, ප්‍රවර්ධනය තියෙන්න ඕනි. හැබැයි මම ඒකම කියලා දුන්නා සේවා අලෙවි කරන්නේ නම් අලෙවිකරණ මිශ්‍රය පුතේ පියවර 4ක් නෙවෙයි මේ විචල්්‍ය 4ක් නෙවෙයි. එතකොට කීයක් ආවද? 7ක් ආවා. ඊළිද කතා කරන්නේ මේ ඊළිද මොනවද මේ පියවර 7 අර අනිත් තුන දැන් ළඟ උතර අලෙවිකරණයේ ටියුට් එක නැති හින්දා සුතුස් ගාලා කියන්න පුළුවන් නම් කියන්න. නිෂ්පාදිතය මිල කිරීම බෙදා හැරීම ප්‍රවර්ධනයට අමතරව ඉතුරු 3 ටක් ගාලා කියන්න පුළුවන් එකක් ඉන්නවද? නෑ ඔය මතක නෑ. දැන් පණ දාගෙන ටියුට් එක හොයනවා. මේ දෙයක් ඇස්සේ අනිත් ටියුට් ඇස්සේ. අන්න ඒකනේ මම අර කිව්වේ. වැඩ කරන්නේ කොහොමද? කොච්චර වෙලා පාඩම් කරන්න ඕනද එක ගා අහන්න නෙවෙයි. ඔයා කරේ මොනවද කියලා හිතන්න. එතකොට කරන්න ඕනේ දේ මොනවද කියලා මතක් වෙයි. අලෙවිකරණ මිශ්‍රය කියලා දුන්නේ ඉරිදා. අද ඇවිල්ලා අඟහරුවා. භාණ්ඩ අලෙවිකරණයේ සංරචක 4යි. ඒක ව්‍යාපාරිකයාගේ දෘෂ්ටියෙන් දුන්නා, ගණදුණු කරපු දෘෂ්ටියෙන් වෙනම දුන්නා. ඒකම පාඩම නැවැත්තුවේ ඔන්න ඕකේ. සේවා අලෙවිකරණයේදී මේ 4ට අමතරව තව P3ක් එනවා. 4PS නෙවෙයි 7PS එනවා කියන්නේ. මොකක්ද අනිත් තුන? මිනිසුන්, භෞතික පරිසරය, සහාය සේවා අනුබද්ධ මෙහෙයුම් පද්ධතිය කියලා කියන්නේ. අන්නේ තුන. එකක් තියෙනවා. දැන් මේ ප්‍රශ්නේ හැටියට සියපත ෆිනෑන්ස් කියන්නේ මූල්‍ය සමාගම. මූල්‍ය සමාගමක් නම් මේකෙන් සපයන්නේ භාණ්ඩයක්ද සේවාවක්ද කියලා ඉස්සෙල්ලා ගන්න එකයි විශ්ලේෂණය කියන්නේ.
ළමයෙක්ට සියපත විනාශ කිව්වහම මේක සාමාන්‍ය ව්‍යාපාරයක් හැටියට විතර නම් ඔළුවට එන්නේ. විශ්ලේෂණ හැකියාව අඩුයි. අලෙවිකරන මිශ්‍රය ඉල්ලනවා. ළමෙක් සමහරවිට අලෙවිකරන මිශ්‍රය හැටියට අර හතර ලියලා එනවා. අර හතර නිෂ්පාදනය 4PS නිෂ්පාදිතය මිලකිරීම බෙදාහැරීම ප්‍රවර්ධනය විතරක් ලියලා එනවා. ඒ කියන්නේ ඔයාලට මේ ප්‍රශ්නේ කියවද්දී අමතක වෙලා තියෙනවා. උගන්වද්දී ඉගෙනුවා භාණ්ඩ අලෙවිකරණයට වඩා තව මේ විචල්යන් තුනක් සේවා අලෙවිකරණයේදී යෝනි කියනවා. ඉතින් සියපත ෆිනෑන්ස් කියන්නේ මූල්‍ය සමාගමක් කියලා ඒගොල්ලෝ සුදු සිංහලෙන් කියලා තියද්දි ඒකෙන් සපයන්නේ සේවාවක් කියලා හිතන්න බැරි නම් ලකුණු අඩු වෙන්නේ ඒකේ හේතුවක් වෙනවා. හරි. ඒක නිසා අලෙවිකරණ මිශ්‍රය මෙතන ලියන්න කියන එකේදී ඔයගොල්ලෝ ලියන්න ඕනේ අර හතම. නිෂ්පාදිතය මිලකිරීම බෙදාහැරීම ප්‍රවර්ධනය ඊට අමතරව මිනිසුන් භෞතික වටපිටාව ක්‍රියාවලිය. හතම ලියන්න ලකුණු හම්බ. මිනිසුන් භෞතික ක්‍රියාවලිය වටපිටාව. හරි. ඉතින් අන්නේ දේවල් මතක් වෙන්නේ නැති වුනහම කියන්න එපා කොච්චර පාඩම් කරත් ලකුණු ගන්න බෑනේ කියලා. හරිනේ. පාඩම් කරපු එකේ නෙවෙයිනේ අවුල තියෙන්නේ. පාඩම් කරපු නැති එකත් අවුලක් තමයි. දැන් එකපාරට අහනකොට දැන් ඔය තුන ගියා ගන්න බැරි වෙච්ච එක. පාඩම් කරපු ළමයිටත් උත්තරේ වරදිනවා අර ෆිනෑන්ස් සියපත ෆිනෑන්ස් කියන එක මූල්‍ය සමාගමක් කියලා කිව්වහම ඒකෙන් සපයන්නේ සේවාවක් කියන එක ඔළුවට ආවේ නැත්තම්. ඒක පාඩම් කරලා හදාගන්න බෑ ඒක වෙන්නේ. ඒක පාඩම් කරලා හදාගන්න බෑ ඒක මනා සංයමයකින් අවබෝධයකින් ප්‍රශ්නේ කියවීම තමයි එතන තියෙන්නේ. වෙන වෙන වල්පල් හිතන්නේ නැතුව, බය වෙන්නේ නැතුව, පීඩනයක් ගන්න නැතුව ප්‍රශ්නේ සැහැල්ලු මනසෙන් කියවනකොට තමයි ඔළුවට එන්නේ. සැහැල්ලු මනසෙන් විභාග ශාලාවේදී ප්‍රශ්න කියවන්න නම් පාඩම් කරලා හිත හදාගෙන ළමයිට විතරයි පුළුවන්. කියන්නේ දෙකම යන්න ඕනේ කියන්නේ. සියල්ල පාඩම් කරලා හරියට පිළිවෙලට වැඩ කරලා දැන් හරි කියන මට්ටමට හිත හදාගත්ත ළමයිට තමයි පේපර් එක අරගෙන ප්‍රශ්නේ සැහැල්ලුවෙන් කියවන්න ඕනේ. ඒක තමයි උඩ ප්‍රශ්න තේරෙන්නේ. හරියට පාඩම් කරමු නැති එකාට ගිය වෙලේ ඉඳන් බයේ ගෙහි ඉන්නේ. ප්‍රශ්න කියවුවම කොහොමත් ප්‍රශ්නේ ඇස්සේ තියෙන සාරය හරියට එන්නේ නැහැ. ඉතින් උත්තරෙත් භාගයට තමයි. ප්‍රශ්නේ හරියට ගන්න නැත්නම් උත්තරේ කොහොමද භාගයට? හරි. ඊළඟට විෂම ගති ලක්ෂණ වලින් යුක්ත සමස්ත වෙළඳපොළ සමජාතීය ගති ලක්ෂණ වලින් යුක්ත කණ්ඩායම් වලට බෙදා වෙන් කිරීම වෙළඳපොළ ඛණ්ඩනය ලෙස හඳුන්වනවා. වත් ඉරිද කතා කරා ඉරිද. නිෂ්පාදිත ඇඳුම් ලෙසකින් ශ්‍රී ලංකාවේ ඇඳුම් සඳහා වූ වෙළඳපොළ ඛණ්ඩනය කළ හැකි ආකාරයන් පෙන්වා දෙන්න. ඇඳුම් කියන එක අපිට ඕන නම් වෙළඳපොළ ඛණ්ඩනය කරලා බලන්න පුළුවන් එක එක විදිහට. එකක් තමයි අපිට පුළුවන් වයස අනුව ඕනම් බලන්න. දැන් වෙළඳපොළ ඛණ්ඩනය කළ හැකි ප්‍රධාන පදනම් කියලා හතරක් දුන්නනේ. මතක් කරන්න මොනවද වෙළඳපොළ ඛණ්ඩනය කරනවා කියන්නේ? සමස්ත වෙළඳපොළ යම් යම් සමජාතීය ලක්ෂණ අනුව වෙන් කරන එකනේ. පාඩමේ කියලා දෙන ප්‍රධාන පදනම් හතරක්. භූගෝලීය පදනමෙන් පුළුවන් කිව්වා, ප්‍රජා විද්‍යාත්මක පදනමෙන් පුළුවන් කිව්වා, මනෝවිද්‍යාත්මක පදනමෙන් පුළුවන් කිව්වා, චර්යාත්මක පදනමෙන් පුළුවන් කිව්වා. මේ විදිහට කියලා දුන්න හතර. වෙළඳපොළ ඛණ්ඩනය කිව්වහම ඒ හතර ඔළුවට එන්නේ නැත්තම් ඒ කියන්නේ මේ ඉරිද කරපු එක ගහපුවාද වෙද්දී අමතකලා ඉන්නේ තාම. එතකොට මේකෙදි වෙළඳපොළ ඛණ්ඩනය කරන්න පුළුවන් නේ. උතන විශේෂයෙන්ම භූගෝලීය පදනමෙන් පුළුවන්. භූගෝලීය පදනමෙන් පුළුවන්. අය රෙදිපිලිනේ ඇඳුම්නේ සපයනවා කියන්නේ. එතකොට නගර විදියට ඕනනම් ගත්තා හැකි. පළාත් ටිකක් විදියට ගත්තත් හරි. සබරගමු පළාත ඒ වගේ ඕනනම් පළාතෙන් පළාතට ඇඳුම් වල යම් යම් වෙනස්කම් අපිට හොයාගන්න පුළුවන්. නුවරඑළිය පැත්තට යනකොට ඊදලට ඔරොත්තු දෙන ඒවා. කොළඹ පැත්තට යනකොට ටිකක් මිල අධික සම්පූර්ණ ඇඳුමම රෙදි ආරෙන් වගේ මහපුව එල්ලන්ට එමන ඒ වගේ මොණරාගල පැත්තට යනකොට ටිකක් මිල අඩුවට ඒ වගේ එහෙම දෙන්න පුළුවන්. ඊළඟට ප්‍රජා විද්‍යාත්මක සාධක මත. ප්‍රජා විද්‍යාත්මක සාධක මත තමයි අනිවාර්යයෙන්ම ඇඳුම් වෙළඳපොළ කියන එකේදී ඔක ඛණ්ඩනය කරන්න පුළුවන්ම විදිහ. භූගෝලීය පදනමට වඩා. ඒ නිසා පුතේ ප්‍රජා විද්‍යාත්මක පදනම කියලා දාලා ඒකට තරුවක් දාන්න. මොකද ඇඳුම්නේ.
ඇඳුම් කියන එක භූගෝලීය පදනමෙන් මහා ලොකු වෙනස්කම් කරන්නත් බෑ. ඒක නිසා ඒක එච්චර සඵලදායී ඛණ්ඩනයක් නෙමෙයි. ඒ නිසා ඒ උත්තරේ කපන්නකො. මේක පේපර් එකක ඉඳ. මේ භූගෝලීය පදනම කියන එක කපලා දාන්න. ප්‍රජා විද්‍යාත්මක සාධක මත ඛණ්ඩනය කළ හැක කියලා ලියන්න. ප්‍රජා විද්‍යාත්මක සාධක මත ඛණ්ඩනය කළ හැක කියලා ලියලා පල්ලෙහාට ලියමු ටිකක් පැහැදිලි කිරීම. මෙහෙම වයස අනුව. වයස අනුව පුළුවන්. වයස අනුව කියලා ඉස්සරහෙන් දාන්න ලදරු ළමා තරුණ වැඩිහිටි කියන. ලදරු ළමා තරුණ වැඩිහිටි. ඊළඟට ස්ත්‍රී පුරුෂ භාවය අනුව පුළුවන්. ස්ත්‍රී පුරුෂ භාවය අනුව. ස්ත්‍රී පුරුෂ භාවය අනුව. කොහොමද? කාන්තා පිහිනි. ඇඳුන්නේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව අනිවාර්යෙන් ඛණ්ඩනය කරගත්තේ. ආයෝන් නම් පුළුවන් ආදායම අනුව. ඇඳුන්නේ ආදායම අනුවත් පුළුවන්. ආදායම අනුව කියන්නේ ඉහළ මධ්‍යම පහළ. ඉහළ මධ්‍යම පහළ. ඉහළ මධ්‍යම පහළ. අවස්ථාවනුවත් ඕනනම් ඇඳුම් අපිට පුළුවන් ඛණ්ඩනය කරගන්න. අවස්ථාවනුව ඇඳුම් කියන අවස්ථාවනුව කොහොමද ඇඳුම් වෙනස් වෙන්නේ? අපිට පුළුවන් සාමාන්‍ය උත්සව කටයුතු. සාමාන්‍ය කියලා එකයි උත්සව කටයුතු කියලා එකයි ගන්න. අවස්ථාවනුව සාමාන්‍ය ඊළඟ උත්සව කටයුතු. ඇයි තියෙන්නේ මේ පාටි ඇඳුම් වෙනම තියෙනවනේ. වෙඩින් වලට අඳින ඒවා පාටි වලට අඳින ඒවා කොහොමද ඒ ඇඳුම් කඩවල වෙනම ගන්න පුළුවන් නේද ඔබේ? ඊළඟට අලෙවිකරුවන් විසින් වෙළඳපොළ ඛණ්ඩනය කිරීමේදී වැඩි වශයෙන් ප්‍රජා විද්‍යාත්මක සාධක පදනම් කරගනි. ඊට හේතුව කුමක්ද? දැන් අපි කිව්වෙත් ඒකනේ දැන්. ඒකට හේතුව තමයි ගොඩාක් මේ මිනිස්සුන්ගේ ලක්ෂණ අනුවම වෙළඳපොළ ඛණ්ඩනය කරන්න හේතුව අර මිනිස්සුන්ගේ පෞද්ගලික ඒ දේවල් හරියට තෘප්තිමත් කරලා දෙනකොට තමයි තනි පුද්ගලයෙක් විදිහට ඒ මනුස්සයා තෘප්තිමත් වෙන්නේ. ඒ පුද්ගලයා ව්‍යාපාරයක් එක්ක බැලුවම එයා ඒක ගණදෙනු කරුවා. ඒ මිනිස්සුන්ගේ සිතුවිලි වලට අනුව වැඩ කරනවා කියන එකේදී ඒ මිනිස්සුන්ගේ පුරුදු රැදියාවන් චර්යාවන් ආස දේවල් ඒව මූලික කරගෙන කරොත් අනිත් ඒවාට වඩා ගොඩ යනවා ව්‍යාපාරික වශයෙන්. එයන පුද්ගලයන්ගේ ගති ලක්ෂණ මත පවත්නා ඉල්ලුම සඳහා පවතී. සර් ඔව් සර් ප්‍රශ්නේ මේ වෙළඳපොළ ඛණ්ඩනය සඳහා තිබිය යුතු ගුණාංගත් එක්ක ගලපලා ලිව්වත් හරියද? අර මැනිය හැකි බව ඒ ටිකද? ඔව් ඒගොල්ලෝ අහන්නේ මෙහෙම එකක් නේ. ගොඩක් වෙලාවට මේ වෙළඳපොළ ඛණ්ඩනය කරද්දී අර භූගෝලීය පදනමයි ප්‍රජා විද්‍යාත්මක සාධක මතයි එහෙම කිව්වට අර ගොඩාක් ව්‍යාපාරිකයෝ යොදාගන්නේ ප්‍රජා විද්‍යාත්මක සාධක ටික. ඒ කියන්නේ භූගෝලීය ප්‍රදේශම් වෙන් කරනවට වඩා චර්යාත්මක භාවය අනුව එහෙම වෙන් කරනවට වඩා අර මිනිස්සුන්ගේ තියෙන අර වෙනස්කම් අනුව තමයිලු ව්‍යාපාරිකයෝ ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ භාණ්ඩ සපයන්න. ඒ ඇයි කියලානේ අහන්නේ. අරක ඇවිල්ලා අර මොන පදනමෙන් හරි කමන්නේ ඛණ්ඩනය කරාම ඒක සඵලදායී ඛණ්ඩනයක් වෙන්න නම් තියෙන්න ඕනි ගුණාංග. ඒ නිසා ගොඩක් වෙලාවට මේ අර ගුණාංගත් එක්ක කවලම් කරලා ඒක හරියට හරවල ගත්තා නම් හරි. ඒ කියන්නේ දැන් මැනිය හැකි බව වගේ ලක්ෂණ, වෙන් කරගත හැකි බව වගේ ලක්ෂණ, ප්‍රමාණවත් බව වගේ ලක්ෂණ ප්‍රජා විද්‍යාත්මක සාධක වලින් පහසුවෙන් අඳුර ගන්න පුළුවන්. අන්න ඒ වගේ
ඒක හදාගන්න එහෙම. දැන් මෙතන අපි කියාගෙන ආවේ පුද්ගලයන්ගේ ගති ලක්ෂණ මත පවත්නා ඉල්ලුම තීරණය වේ කියලා ලියලා පාරිභෝගික වර්ණය. පාරිභෝගික වර්ණය පාරිභෝගික චර්යාවන් පාරිභෝගික වර්ණය කියන්නේ තෝරා ගැනීම කියන එක. පාරිභෝගික චර්යාවන් සිරිත් විරිත් ආදී ඉල්ලුම සමග ඍජු සම්බන්ධයක් පවතී. 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 එම නිසා ව්‍යාපාරිකයන් බහුලව ප්‍රජා විද්‍යාත්මක සාධක මත ඛණ්ඩනය කරයි. ප්‍රජා විද්‍යාත්මක සාධක මත ඛණ්ඩනය කරයි. 3 ප්‍රකාශන සමාගමක් සාමාන්‍ය පෙළ දරුවන් සඳහා සිප් සයුර නමින් මාසික අධ්‍යාපනික සංග්‍රහයක් වෙළඳපොළට ඉදිරිපත් කිරීමට අදහස් කරයි. එම ආයතනය අනුගමනය කළ යුතුයි. ඔබ නිර්දේශ කරන මිල කිරීමේ ක්‍රමය කුමක්ද? ඔබේ තීරණය පැහැදිලි කරන්න. එයා තලවිකරණයේදී මිල කිරීම කියන එක එහෙම එන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ පොතක් නෙමේක. සිප් සයුර කියන සාමාන්‍ය සංග්‍රහයක්. එතකොට ඒකෙදි මිල කරනකොට හොඳ ක්‍රමය මොකක්ද කියලානේ අහන්නේ. සාමාන්‍යයෙන් ඔය වගේ දෙයකදී හොඳම ක්‍රමය තමයි වෙළඳපොලේ ඒ වගේ සංග්‍රහවලට යන මිල බලලා ඒ මිල ගන්න. අපි ඕකට කියනවා පවත්නා මිල ක්‍රමය කියලා. මාකට් එකේ යන ගාන බලලා ඒ ගාන ගන්න. වෙන වෙන නම් මනම් හිතනවට වඩා ඒ අද මාකට් එකේ යන්නේ කීයද? මේ දවස්වල මේ වගේ දේවල් විකිනෙන්නේ කීයද? ඔය මාස්ක් වලට එහෙම ඒකනේ වෙලා තියෙන්නේ. කොහොම හැදුවත් වැඩක් නැහැ නේ. ඉතින් මාකට් එකේ රුපියල් 10ටත් දැන් තියෙනවා. ඒ නිසා අනිත් දේවල් බලලා වැඩක් නැහැ. යන ගානට විකුණන්න පුළුවන් එකනේ හදන්න බලන්න. මිල ගහනකොටත් අනිත් තැන් වල හැමතැනම වගේ මේ ගානට යන්නේ. එහෙනම් ඉතින් අපිට ඒ ගාන ගන්න වෙනවා. හරි. ලියන්න මෙහෙම පවත්නා මිල ක්‍රමය කියලා ලියන්නේ. පවත්නා මිල ක්‍රමය. පවත්නා මිල ක්‍රමය කියලා ලියලා ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න එපා. වෙළඳපොලේ දැනටමත් එවැනි සංග්‍රහ පවතින බැවින් වෙළඳපොලේ දැනටමත් එවැනි සංග්‍රහ පවතින බැවින් ඒක අලුත් එකක් නම් වෙළඳපොලේ මෙච්චර කාලයකට නැති දෙයක් නම් අපිට කැමති විදිහකට මිල ගහ ගන්න තිබ්බා. වෙළඳපොළ සාරය උගා ගන්න විදිහට අලවිය වැඩි කර ගන්න විදිහකට මොනවා හරි විදිහකට. දැන් බෑනේ මේ වගේ සංග්‍රහ තියෙනවනේ සාමාන්‍ය පෙළ ළමයින්ට එහෙම ගොඩක් කොහොමද? වෙළඳපොලේ දැනටමත් එවැනි සංග්‍රහ පවතින බැවින් තරගකාරී නිෂ්පාදිත සඳහා දැනට පවතින මිල පදනම් කරගෙන මිල නියම කිරීම සුදුසුයි. හරි. සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය පැහැදිලි කරන්න. අලෙවිකරණ දර්ශනයේ විකාශනය උගන්වද්දී අන්තිමටම දැන් අපි නැවතලා ඉන්නේ සාකල්‍යවාදී අලෙවිකරණ දර්ශනය තුලනේ. ඒක චුට්ටක් පැහැදිලි කරන්න කියලා කියන්නේ. ඒකෙදි කියන්නේ අර හොඳ ප්‍රතිඵලයක් ගන්න නම් ව්‍යාපාරයේ සියලුම අංශ එකට එකතු වෙලා එහෙම නැත්නම් සියලුම අංශ පාරිභෝගික තෘප්තිය මූලික කරගෙන කටයුතු කරන්න කියන සංකල්පයෙන් අර ඊට උඩින් තිබ්බ අලෙවිකරණ දර්ශන ඔක්කොම එකට එකතු වෙලා හැදිච්ච එකනේ. ලියන්න වඩාත් උසස් ප්‍රතිඵලයක් ලබා ගැනීමට නම් ව්‍යාපාරයේ සියලුම අංශ එකම අරමුණකින් යුක්තව ක්‍රියා කළ යුතු බවයි.
ක්‍රියා කළ යුතු බවයි. ක්‍රියා කළ යුතු බවයි. ක්‍රියා කළ යුතු බවයි. ඊළඟට ඔබ රූපවාහිනියක් පිළිට ගැනීමට අදහස් කරන්නේ සිතන්න. ඒ නිෂ්පාදිත මට්ටම් පහ නම් කර ඒ මට්ටම් වලදී ඔබ අපේක්ෂා කරන දේ පිළිගස්වන්න. නිෂ්පාදිතක මට්ටම් පහක් ගැන උගන්වනවනේ අලෙවිකරණේ පාඩමේදී. නිෂ්පාදිතයක් කියන්නේ දැන් අපි ගන්න භාණ්ඩයක් නේ. ඒ ඕනෑම භාණ්ඩයක් ප්‍රධාන මට්ටම් පහක් යටතේ හැදෙන්න ඕන. මේ මට්ටම් පහේදී මූලික වශයෙන් බලාපොරොත්තු වෙන දේ වෙන්න ඕන. අපි ගන්න යන්නේ ටීවී එකක් නම් ටීවී එක සාමාන්‍යයෙන් පළවෙනි මට්ටම හැටියට හඳුන්වන්නේ. එහෙම නැත්නම් ඕනිම නිෂ්පාදිතයක පළවෙනි මට්ටමට මොකක්ද කියන්නේ? හර ප්‍රතිලාභ ගෙන දෙන මට්ටම. එහෙම නැත්නම් මූලික ප්‍රතිලාභය කියන්නේ. ඒ නිසා ඔය ආයතන ලියන්න මූලික ප්‍රතිලාභය. පළවෙනි මට්ටම හැටියට ලියන්න මූලික ප්‍රතිලාභය. මූලික ප්‍රතිලාභය කියලා ලියලා ඉස්සරහ පළමු මට්ටම කියලා තරංග අස්සේ දාගන්න. ටීවී එකක් ගත්තාම පළවෙනි මට්ටම වෙන්නේ ඒකයි මූලික ප්‍රතිලාභය. ඒක නැත්නම් හර ප්‍රතිලාභය කියලා කියනවා. මූලික ප්‍රතිලාභය තමයි අපි ටීවී එකෙන් බලාපොරොත්තු වෙන රූප හා ශබ්ද ලබා ගන්න. රූප හා ශබ්ද ලබා ගැනීම. මට්ටම් පහම පැහැදිලි කරන්න කියලා කියන්නේ. පළවෙනි මට්ටමෙන් අපි බලාපොරොත්තු වෙන රූප හා ශබ්ද ලබා ගැනීම තමයි ටීවී එකේ අපි අංක 1ට බලාපොරොත්තු වෙන්නේ. නිෂ්පාදිතයක් සාමාන්‍යයෙන් මේ මට්ටමෙන් නවතින්න එපා කියලා තමයි අලෙවිකරුවන්ට කියන්නේ. දෙවෙනි මට්ටම සාමාන්‍ය නිෂ්පාදිතය. දෙවෙනි මට්ටම සාමාන්‍ය නිෂ්පාදිතය. අරක මූලික ප්‍රතිලාභය. දෙවෙනි එක සාමාන්‍ය නිෂ්පාදිතය. ඒක දෙවෙනි මට්ටම. ඒ කියන්නේ මිනිස්සු අර මූලික ප්‍රතිලාභය විතරක් කරුණාට බඩු ගන්නෑ. බලාපොරොත්තු වෙන ටීවී එකේ මූලික වශයෙන් රූප හා ශබ්ද. ඒ වුණාට තව මට්ටමක් හොයනවා. මොකද්ද? සාමාන්‍ය නිෂ්පාදිතය කියලා කියන්නේ. අර මූලික ගෑණි බෑලි ටික තියෙන්නේ බෑ ඒකේ. වීදුරුවක් දාලා ලස්සන නිමාවක් එක තියෙන්නේ බෑ. දැන් ටීවී එකේ මදේ විතරක් තිබ්බහම ඇතිනේ රූප ශබ්ද පේනවනේ. මේ මට්ටමින් කඩවල වල ටීවී විකුණන්නේ නැහැ. පෑනක නම් අර යට තියෙන වටේයි අර තුඩයි. ඒ කියන්නේ පළවෙනි මට්ටම හරි බෑනේ. පෑනින් කරන්නේ ලියන එකනේ. ලියන්න පුළුවන් මට්ටමට පෑන හැදෙනවා කියන්නේ අර යට තියෙන වටේ. ඒ යට තියෙන වටේ ගන්න නෑනේ අපි කඩවල වලට ගිහින්. සාමාන්‍ය නිෂ්පාදිතය කියන්නේ එතකොට දැන් මේ ටීවී එකේ නම් ස්ක්‍රීන් එක දුරස්ථ පාලකය සහිතව ස්ක්‍රීන් එක කියන්නේ වීදුරුවක් ගහලා දුරස්ථ පාලකය කියන්නේ රිමෝට් එක දුරස්ථ පාලකය සහිත ටීවී මේ මූලික ටික තියෙන්නේ බෑ අපිට. ඒකනේ සාමාන්‍ය නිෂ්පාදිතය කියන්නේ. අනම්මනන්තර සාමාන්‍ය ටීවී එකයි රිමෝට් එකයි. මේ දෙක හරි මේ මට්ටමට හැදෙන්නේ බෑ. තුන්වෙනි මට්ටම අපේක්ෂිත නිෂ්පාදිතය. අපේක්ෂිත නිෂ්පාදිතය. තුන්වෙනි මට්ටම අපේක්ෂිත නිෂ්පාදිතය. තුන්වෙනි එක අපේක්ෂිත නිෂ්පාදිතය. ඒ කියන්නේ සාමාන්‍ය නිෂ්පාදකයාට කියනවා දැන් මූලික මට්ටමට නිෂ්පාදිතය හදලා ඒක සාමාන්‍ය නිෂ්පාදිතය බවට පත් කරලා එතනින් නවතින්න එපා. තව මට්ටමකට යන්න. මේ මට්ටම තමයි ඔය කියන්නේ අපේක්ෂිත නිෂ්පාදිතය. ඒ කියන්නේ ගණදෙනුකරුවා අපේක්ෂා කරන දේවල් භාණ්ඩයට එක් කරන මට්ටම. ඒ කියන්නේ අපි නිකන් හිතනවා කියලා දැන් අපි බලාපොරොත්තු වෙන දේවල් එයා අපිට ටීවී එකත් එක්ක දෙනවා. ඒකේ උදාහරණ ලියන්න පැහැදිලි රූප වේගයෙන් channel මාරු කිරීමේ හැකියාව
එහෙම නැත්නම් ඒ කියන්නේ අපි නිකන් අර බලාපොරොත්තු වෙන දේවල් ටීවී එකකින් කියන්නේ අපි අපේක්ෂා කරන දේවල් එයාගේ නිෂ්පාදිතයට එකතු කරනවා අපේ හිතවල තියෙන දේවල්. විශාල ටීවී එකක් ඒ කියන්නේ ප්‍රමාණයෙන් විශාල. ඒ කියන්නේ අර ලොකු අඟල් ගානක ටීවී එකක්. සාමාන්‍ය ටීවී එකක් වගේ අපි එහෙම හිතනවා ලොකු කොට තියෙන රූප ලොකු කොට පේනවනම් ඒ වගේ ඒවා එකතු කරනවා. හතරවන මට්ටම වර්ධිත නිෂ්පාදිතය. හතරවන මට්ටම වර්ධිත නිෂ්පාදිතය. හතරවන මට්ටම වර්ධිත නිෂ්පාදිතය. ඒ කියන්නේ පුතේ සාමාන්‍යයෙන් අර නිෂ්පාදකයා මේ අපි බලාපොරොත්තු වෙනවට වඩා දෙයක් දෙනවා නිකන් පැනලා දෙනවා. එහෙනම් අපි ටීවී එක ගන්න යනකොට අපි හිතන්නේත් නැහැ එහෙම ඇති කියලා. එයා නිකන් අර අපි හිතනවටත් වඩා දෙයක් දෙනවා නිකන් අර 3D. දැන් මිනිස්සු හිතුවේ නැහැනේ එහෙම දෙයි කියලා. ධර්මීකරණයේදී මේක ගොඩක් පැහැදිලි කරනවා. අර නිකන් 3D විදිහට දෙන්නේ. අර කන්නඩ දෙකක් දාලා බලන්නදී ෆ්ලැට් එකක් ආව එකපාරට. අපි හිතුවේ නැහැනේ එහෙමයි කියලා. අර එන පත ටීවී නේ තිබ්බේ ඉස්සර තඩි දිගේ ඒවා. ටීවී උඩ බූසෝ දෙන්නෙක් විතර නිදා ගන්නවා ඒ සයිස් ටීවී. අපි හිතන්නේ ඉවර නැති වෙලාවක මෙන්න මේ ෆ්ලැට් එකක් එවුවා නිකන් පොතක් වගේ. ඊළඟට එවුවා 3D. දැන් ඒවල තියෙන මොනවද ස්මාර්ට් ටීවී. අන්න ඒ මට්ටමට එනවා කියන්නේ වර්ධිත. වර්ධිතයක ඇවිල්ලා පාරිභෝගිකය මවන්නේ නැහැ. කඩේට ගියාම පාරිභෝගිකය පුදුමයටපත් කරන්න තමයි ඒක කරන්නේ. ඒ කියන්නේ අපි නොහිතන දේවල් දෙන්න ඕනේ නිෂ්පාදිතයක් එක්ක. ඇවිල්ලා හතරවන මට්ටමේදී තමයි නිෂ්පාදකය ඒක කරන්නේ. එතකොට ඔයා ලියන්නේ ඒකට උදාහරණයක් ඇටියට ස්මාර්ට් ටීවී. ස්මාර්ට් ටීවී 3D තාක්ෂණය 3D තාක්ෂණය ඊළඟට අන්තිම එක විභව නිෂ්පාදිතය. ඒ කියන්නේ අපි ඒකට කියනවා පස්වන මට්ටම කියලා. විභව නිෂ්පාදිතය. විභව නිෂ්පාදිතය. ඒක ඇවිල්ලා පුතේ සාමාන්‍යයෙන් අර නිෂ්පාදකයා උත්සාහ කරනවා පාරිභෝගිකයා මවන නිෂ්පාදිතයක් දෙන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් වෙළඳපොලේ දැනට තියෙන නිෂ්පාදිත අනුව පාරිභෝගිකයා නිකන් මවා ගන්නවා. එහෙනම් මෙහෙම ඒවත් එයි කියලා වගේ. දැන් ස්මාර්ට් ටීවී නේ අලුතෙන්ම තියෙන්නේ. ඉතින් එතකොට සමහර විට අපි නිකන් මවනවා ඉදිරියේදී මෙන්න මෙහෙම ටීවීත් එයිද දන්නේ කියලා. නිකන් සාමාන්‍යයෙන් අපි හිතනකොට channel එක යන්න. දැන් සාමාන්‍යයෙන් channel එක දැන් රිමෝට් එකෙන් මාරු කරන්නේ. ඉස්සරම ආවේ ටීවී එකේ ස්විච් එකෙන් මාරු කරන්නේ. ඊළඟ රිමෝට් එක ආවම අපි ඒකත් ඉතින් හිතුවේ නෑනේ ඒ වගේ එකක් එයි කියලා ගැජට් එක. ඒ කාලේ විභව නිෂ්පාදිත හැටියට තියෙන ඇති රිමෝට් එකකින් වගේ පුළුවන් නම් channel එක මාරු කරනවා වගේ කිය හිතන්නේ නැති මිනිස්සු. අන්න ඒක දුන්නා. දැනට තියෙන දේවල් එක අපි හිතනවා දැන් ඔන්න අර මෙහෙම කරාම channel නිකන් මාරු වෙන්නේ. නිකන් අපි දැන් බල ඉන්න එකේ ඔහොම කරාම වෙන channel එකක් යනවා. ආයි මෙහෙම කරාම අනිත් පැත්තට එනවා. මම හිතන්නේ එහෙම තියෙනවා. ඉතින් බලන්න අපි මවන දේවල් එයා දෙනවා. දැන් PO TV වගේ තාක්ෂණයක් එයි කියලා අපි හිතුවද සැටලයිට් එයි කියලා අපි හිතුවද නෑ. ඒ සාමාන්‍ය අපි මවන දේවල් නේ. අර ඇන්ටනාවෙන් ටීවී බලන කාලේ කොච්චර නම් මිනිස්සු නිකන් මවන්නේ නැද්ද නිකන් දීන වගේ. සාමාන්‍යයෙන් මේ මිනිස්සු මවන්නේ නැතිනේ නිකන් අර බුබුලු දදා සෝගගා ඔය බලනකොට මේ ළමයි මැසේජ් කරන්න එපා මොනවද මේ බල ගානේ කොයි වෙලේද කියලා එනවා. උන් නිකන් නිදිමතයි කියලා මම නිදිමතයි නෑ 9 වෙලා කියලා නිදා ගන්න ඉවරයි. ඒකනේ කිව්වේ දැන් මෙච්චර වෙලා කියලා ඉවර වෙලා මේ පාඩම් කරගෙන ගියයි විභාගයට මුලාකට මාස 3යි සමහරව මේක ඇවිල්ලා නිදිමතයි එක මේක කොට. හරි. අර අපි හිතන්නේ නැතිනේ. හැම channel එකක්ම හොඳටම අර පැහැදිලිව එන්න මොකක් හරි එකක් එනවා නම් කියලා. යාමේ සැටලයිට් එක
දාන එක නියමෙටදී ඒ අතර ඔන්න හිතන්න පුළුවන් ඔය මිනිස්සු හිතනවා ඇති මේ අර CD දාලා බලනවා වගේ ටීවී එකේ ඔන්න දැන් මොකක් හරි බලන ටෙලි නාට්‍යයක් බලා ගන්න බැරි වෙලා කොහෙද ගිහින් එනකොට ටෙලි නාට්‍ය ඉවරයි. එහෙම හිතන්නේ නැති අනේ අර ගියේ එක ආයෙරම් බලන්න පුළුවන් වන්නම් අර CD වල වගේ ඒවා. මේ POTV ඒ වගේ හැම නිෂ්පාදකයෙක්ටම කියනවා පාරිභෝගිකයා ඔබගේ නිෂ්පාදිතය පිළිබඳ හිතින් මවන මට්ටමක් එන්න. ඒ මවන එක මොකද්ද කියලා හිතලා බලලා ඒක දෙන්න ඊළඟට. ඒක තමයි අවසාන මට්ටම. හරි? ඔය අලවිකරණයේදී ගොඩක් කියලා දෙනවා. දැන්ට ලියන්න පස්වෙනි මට්ටම විභව නිෂ්පාදිතය කියන එක. පස්වෙනි මට්ටම කියලා ලියලා විභව නිෂ්පාදිතය කියලා ලියන්න. එතකොට ඒකට අපිට ගන්න පුළුවන් අංග චලනයේට channel මාරු කිරීම වගේ. ඊට මවන එකක් ලියන්න මොකක් හරි ඉතින්. විභව කියන එක තාම ඇවිල්ලා නැහැ. හරිනේ. ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? වෙළඳපොළට ඉදිරිපත් කරන භාණ්ඩයක හෝ සේවාවක අත්‍යවශ්‍යයෙන් ඇතුළත් විය යුතු අංග. වෙළඳපොළට අපි භාණ්ඩයක් හරි සේවාවක් හරි දානකොට ඒකේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ දේවල් තමයි ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. දැන් එකක් ගුණත්වය, නිමාව, අංගෝපාංග. ගුණත්වය තියෙන්න ඕනේ, නිමාවක් තියෙන්න ඕනේ, අංගෝපාංග තියෙන්න ඕනේ. ගුණත්වය, නිමාව, අංගෝපාංග. ගුණත්වය, නිමාව, අංගෝපාංග. ඊළඟට අහනවා සන්නම් නාමයේ තිබිය යුතු ගුණාංග. මේ ඔක්කොම අලෙවිකරණයට අදාළ ප්‍රශ්න තමයි අහලා තියෙන්නේ. සාමාන්‍යයෙන් පුතේ 6 වෙනි ප්‍රශ්නේ එහෙම් පිටින්ම අලෙවිකරණේ ඉන්නේ නැහැ. පොඩ්ඩක් ඕකට මේ මූල්‍ය කල්පනාකරණයක් එනවා. දැන් මේක නම් එහෙම් පිටින්ම වගේ අලෙවිකරණේ තියෙන්නේ. සන්නම් නාමයේ තිබිය යුතු ගුණාංගය. සන්නම් ගැනත් උගන්වන්නේ අලෙවිකරණේ. භාණ්ඩයක් අනිත් භාණ්ඩ වලින් වෙන් කරලා හඳුන ගන්න අපි පාවිච්චි කරන නමක්, ලාංඡනයක්, සංකේතයක් එක්ක ඒවායේ එකතුවක්. එහෙමනේ. මේ සන්නම් නාමයක් නම් ඒකේ තියෙන්න ඕනේ ගුණාංග ටිකක් ඒක තියරි විදිහටම උගන්වන්න. දැන් ගෲප් ක්ලාස් ළමයි ඉන්නවනම් ඕවා ලියලා ඇති. ඒගොල්ලන්ට ඕවා ඉවරයිනේ. එකක් තමයි භාණ්ඩය පිළිබඳ අදහසක් අන්තර්ගත වීම. භාණ්ඩය පිළිබඳ මගේ පණාව දෙන්න. මගේ පණාව. භාණ්ඩයේ මූලික ප්‍රයෝජනය පිළිබඳ අදහසක්. භාණ්ඩයේ මූලික ප්‍රයෝජනය පිළිබඳ අදහසක් අන්තර්ගත වීම. භාණ්ඩයේ මූලික ප්‍රයෝජනය පිළිබඳ අදහසක් අන්තර්ගත වීම. ඒ කියන්නේ සම්නමෙන් අපිට පේන්න ඕනේ මේ භාණ්ඩයේ මූලික ප්‍රයෝජනය මොකක්ද කියන්නේ. ඒ කියන්නේ දැන් සබන් జాතියක්ද? ඒක රෙදි හොදන සබන් జాතියක්ද? අන්න ඒ වගේ බීම වර්ගයක්ද? ඊළඟට පහසුවෙන් උච්චාරණය කළ හැකි වීම. හොඳ නමක් නම් ලේසියෙන් කියන්න පුළුවන් වෙනවා. පහසුවෙන් උච්චාරණය කළ හැකි වීම. පහසුවෙන් උච්චාරණය කළ හැකි වීම. ඒ කියන්නේ දැන් අර භාණ්ඩයක නමක් වුණත් කියා ගන්න අමාරුයි නම් ඒක අවශ්‍යයි. මතක හිටින හොඳට ටක් ගාලා කියන්න පුළුවන් නමක් වෙන්න ඕන. ඊළඟට තරඟකාරී භාණ්ඩ වලින් වෙන් කර හඳුනාගත හැකි වීම. තරඟකාරී භාණ්ඩ වලින් වෙන් කර හඳුනාගත හැකි වීම. තරඟකාරී භාණ්ඩ වලින් වෙන් කර හඳුනාගත හැකි වීම. කිසියම් සංස්කෘතියක් නියෝජනය වීම. කිසියම් සංස්කෘතියක් නියෝජනය වීම. හරි. ඊළඟට අහන ඔබ විසින් වෙළඳපොළට ඉදිරිපත් කරන සමාධි සුවඳ විලවුන් නිෂ්පාදනය ප්‍රචාරණය කිරීමට ඔබ යොදාගත හැකි ප්‍රචාරණ උපක්‍රම 4ක්. මේක ඇවිල්ලා මොකද්ද? සුවඳ විලවුන්. සුවඳ විලවුන් කියන්නේ සෙන්ට් එකක් නේ. සෙන්ට් එකක් වගේ එකක් ප්‍රචාරණය කරන්න යොදා ගන්න පුළුවන් ප්‍රචාරණ උපක්‍රම. එහෙම නැත්නම් ප්‍රචාරණ ක්‍රම. එකක් තමයි තහවුරු ප්‍රචාරණය.
ඔය තාම අලෙවිකරණයේ පාඩම නොකරපු අයට බෑ. තහවුරු ප්‍රචාරණය ගෲප් ප්‍රශ්න ළමයින්ට පුළුවන්. සාමාන්‍ය සෝද විලවුන් එකක් නේ. ඔය සෙන්ට් එක කවුරු හරි රටේ ජනප්‍රිය එහෙම නැත්නම් ලෝකේ ජනප්‍රිය චරිතයක් ඒ සෙන්ට් එක පාවිච්චි කරනවා කියලා ඇඩ් එකකින් යවන්න පුළුවන්. හරි. දැන් සෙන්ටර් වලට එහෙමනේ යන්නේ. ජනප්‍රිය ක්‍රීඩකයෙක් හරි නළුවෙක් හරි අරගෙන එයා ඒ සෙන්ට් එක ගහනවා පෙන්නනවා. ඒ කියන්නේ එයාත් පාවිච්චි කරන්නේ ඒක කියලා පෙන්නන ප්‍රචාරණ ඇඩ් යන්නේ. දැන් කොණ්ඩේට නම් ජනප්‍රිය නිලියක් අරගෙන එයත් ඒ සමන් ගන්නවා එයත් ඒ ශංකු ගන්නවා කියලා පෙන්නන තහවුරු ප්‍රචාරණය. අනික ජීවන ශෛලී ප්‍රචාරණය මෙතෙන්දී කරන්න පුළුවන්. ජීවන ශෛලී ප්‍රචාරණය. ඒ කියන්නේ කෙනෙක්ගේ ජීවිතයේ යම් අවස්ථාවකදී මේක වැදගත් වුණා කියලා මේ සෙන්ට් එක ඔය යන්නේ ඒ වගේ වෙඩින් එකකට ගිහිල්ලා හරි මොකක් හරි වෙලාවක නිකන් මේ සෙන්ට් එක ගහලා තිබ්බ හින්දා මොකක් හරි ප්‍රතිලාභයක් වුණා වගේ එකක්. හරි. තව එකක් පුළුවන් නැවත නැවත ප්‍රචාරණය. නැවත නැවත ප්‍රචාරණය කරන්න පුළුවන් සෙන්ට් එකක් වගේ එකක්. ඒ කියන්නේ ඔය හැම වෙලේම දාලා නිකන් චූටි ඇඩ් කැලක් පොඩි මොකක් හරි වැකියක් හරි මොකක් හරි එකක් එක්ක කොයි වෙලේත් දානවා. වෙලාව කියන ගමනක් ගන්න දානවා එක්ක වර්නෙස්ට් මෝල් වේලාවයි වගේ ආව. එහෙම දාලා ඒක නිකන් අපේ ඔළුවට යවනවා මේ බ්‍රෑන්ඩ් එක. ඒක තමයි කරන්න පුළුවන්. විස්තරාත්මක ප්‍රචාරණයක් කරේ. විස්තරාත්මක ප්‍රචාරණයක් කරේ. ඒ කියන්නේ අර අදාළ සෝලාර කියන්නේ ආයුෂ් වල යන්නේ ඇඩ් එක. ආයුෂ් කියලා මොකද්ද යන්නේ? අර ඒක යන්නේ මේ පාරම්පරික හෙළ වෙද කමෙන් අරකයි මේකයි මෙන්න මේවා තමයි පාවිච්චි කරන්න එකක. ඒ වගේ ඉතින් මේකටත් මේ වගේ දේවල් අපි පාවිච්චි කරලා තියෙන්නේ මේකෙන් මෙහෙමයි අර එහෙමයි කියලා ඕන ලොකු වෙඩ් එකක් දාන්න පුළුවන්. ඒවට කියනවා විස්තරාත්මක විචාරණය. හරි. හත්වෙනි ප්‍රශ්නේ. මුල්‍ය කළමනාකරුගේ කාර්යභාරයන් මොනවාද? ඔය මුල්‍ය කළමනාකරණයේ පාඩම රිවිෂන් එකේ කරා. පළවෙනි පාර ළමයි. ඒකෙදි කියලා දෙනවා මුල්‍ය කළමනාකරුගේ සාමාන්‍ය කාර්යභාරයන් මොනවාද කියලා. අයතෝ ලියලා තියන්න පුළුවන් අරමුදල් කළමනාකරණය. අරමුදල් කළමනාකරණය. අරමුදල් සම්පාදනය කර ගැනීම. ඒ සල්ලි හොයාගන්නේ. අරමුදල් සම්පාදනය කර ගැනීම. අරමුදල් ආයෝජනය කිරීම. අරමුදල් සම්පාදනය කර ගැනීම. අරමුදල් ආයෝජනය කිරීම. අරමුදල් කළමනාකරණය. අරමුදල් අවශ්‍යතා පුරෝපතනය කිරීම. අරමුදල් අවශ්‍යතා පුරෝපතනය කිරීම. ඊළඟට අහනවා මුදල් වෙළඳපොළ සමන්විත වන උපවෙළඳපොළ. මේවා ළමයි අමු තියදී. මුල්‍ය කළමනාකරණයේ කෙලින්ම උගන්වන්නේ කරුණු 4 එහෙම තියෙන ඒවා එක දැන් අපි රිවිෂන් එකේ කරේ. මුදල් වෙළඳපොළ ප්‍රාග්ධන වෙළඳපොළ කියලා දෙකකට බෙදනවනේ මුල්‍ය වෙළඳපොළ. මුදල් වෙළඳපොළ කියලා අපි කියනවා මොකද්ද? කෙටි කාලීනව ගණන් වෙන එක. දීර්ඝ කාලීනව ගණන් වෙනවා නම් ප්‍රාග්ධන වෙළඳපොළ. ඒතර මුදල් වෙළඳපොළ යටතේ එන උපවෙළඳපොළවල් 5ක් දීලා තියෙනවා. 4ක් නේ ඉල්ලන්නේ. මොනවා? අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ. මේවට නම් ලියන්න වෙලාවදී කියවන්න බෑ කරලා තියෙන්නේ මේවා රිවිෂන් එකේ. අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ, භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ, භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ, දේශීය විදේශ විනිමය වෙළඳපොළ, දේශීය විදේශ විනිමය වෙළඳපොළ, වාණිජ පත්‍රිකා වෙළඳපොළ. දැන් ගෲප් ප්‍රාර්ථනයේ උන් එහෙම දැන් ඕවා ලියනවා නම් එහෙම විභාගෙ ලියන්න තුනිකා ඉන්න. තියරි එක් කරලා රිවිෂන් එකෙත් කරලා ඉවරයි. දෙපාරම කරලා ඉවරයි. මම පටපට ගාලා එන්න ඕන. ඊළඟට දෙකේ අයන් 7 අයන් ප්‍රධාන පූර්වයේ සාමාන්‍ය කොටස් ලැයිස්තුගත වීමට සපුරාලිය සුදුසු බව. ඒකත් මුල්‍ය කළමනාකරණයේ ප්‍රධාන පූර්වයි දිරිසවි පූර්වයි කියලා දෙකක් උගන්වන්නේ. ප්‍රධාන පූර්වයට යන්න තියෙන සුදුසුකම් තුනකුයි දිරිසවි පූර්වයට යන්න තියෙන සුදුසුකම් තුනකුයි දෙන්නේ. ප්‍රාග්ධන වෙළඳපොළේ. එතකොට මොනවද අහන්නේ අපෙන්? ප්‍රධාන පූර්වයට යන්න තියෙන සුදුසුකම්. ප්‍රකාශිත ප්‍රාග්ධනයේ රුපියල් මිලියන 500ට නොඅඩු විය යුතුයි. හරි? ඒවා ලියලා තියෙනවා. ප්‍රකාශිත ප්‍රාග්ධනයේ රුපියල් මිලියන 500ට නොඅඩු විය යුතුයි. අවම වශයෙන් වසර 3ක අඛණ්ඩ ලාභදායීත්වයක් පෙන්විය යුතුයි. වසර 3ක අඛණ්ඩ ලාභදායීත්වයක් පෙන්විය යුතුයි. එක දිගට අවුරුදු 3ක් ලාභ ලබලා තියෙනවා කියලා පෙන්වන්න ඕන.
නිකුත් කර ඇති කොටස් වලින් 125ක් මහ ජනතාවට නිකුත් කර දිවිය යුතුයි. ඔය ටික ලියලා නම් හරි. නිකුත් කර ඇති කොටස් වලින් 125ක් මහ ජනතාවට නිකුත් කර දිවිය යුතුයි. ආයන්න කොටස් වෙළඳපොලේ හුවමාරු වන සුළුකුම්පත් වල ආයෝජනයෙන් ලැබිය හැකි ප්‍රතිලාභ මොනවාද? කොටස් වෙළඳපොලේ තියෙන කොටස් ණය කර අනම්මනම් ඒවා ගත්තාම ලැබෙන ප්‍රතිලාභ. ඉතින් එක එක ඒවා ගත්තාම එක එක ප්‍රතිලාභවලින් ප්‍රතිලාභ හැටියට ගත්තා එකක් ලාභාංශ. සාමාන්‍ය කොටස් ගත්තොත් හම් වෙනවනේ ලාභාංශ. පොලි ණය කරගත්තොත් පොලි. ප්‍රාග්ධන ලාභ. ගත්ත ගන්නට වඩා වැඩි ගන්නට විකුණලා ලාභ ගන්නත් පුළුවන් ප්‍රාග්ධන ලාභ. ඊළඟට ප්‍රාග්ධන ලාභ පුළුවන්, පොලි ගන්න පුළුවන්, ලාභාංශ ගන්න පුළුවන්, සංචිත ප්‍රාග්ධනීකරණය. සංචිත ප්‍රාග්ධනීකරණය. සමාගම් වල සංචිත කොටස් බවට පත් කරලා දෙනකොට ඒව ගන්න පුළුවන්. හරි. ඊළඟට අහනවා 3 යන්නේ. ව්‍යාපාරයක අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීම උදෙසා මානව සම්පත් කළමනාකරණයේ දායක වන අන්දම පහදන්න. ඒ කියන්නේ පුතේ මානව සම්පත් කළමනාකරණයේ සාර්ථකත්වය මත තමයි ව්‍යාපාරවල අනෙකුත් සියලුම අංශයන් වල සාර්ථකත්වයේ රඳා පවතින. මොකද මේක පණ තියෙන සාධකයක්. මිනිස්සුනේ ඔක්කොම කර ඒ මිනිස්සු ටික හරියට මෙහෙයුවොත් තමයි අනිත් අංශ ටිකත් හරියට පණ ඇතුව යන්නේ. ඒක ලියලා තියෙන්නේ. ඒතර ලියන්න මෙහෙම අනිකුත් සම්පත් පිළිබඳ තීරණ ගැනීම හා පාලනය සිදු කරනුයේ අනිකුත් සම්පත් පිළිබඳ පාලනය හා තීරණ ගැනීම සිදු කරනුයේ අනෙකුත් සම්පත් පිළිබඳ පාලනය හා තීරණ ගැනීම සිදු කරනුයේ මානව සම්පත මගිනි. 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 ආයතනයක පැවැත්ම රඳා පවතින්නේ ආයතනයක පැවැත්ම රඳා පවතින්නේ ආයතනයක පැවැත්ම රඳා පවතින්නේ මානව සම්පතේ කාර්යක්ෂමතාවය මතය. මානව සම්පතේ කාර්යක්ෂමතාවය මතය. මානව සම්පතේ කාර්යක්ෂමතාවය මතය. හරි. ඊළඟ එක කාර්ය අනුස්ථාපනය වෙන කුමක්ද? අනුස්ථාපනය සඳහා යොදා ගන්නා ක්‍රම. දැන් මානව සම්පත් කළමනාකරණය කියන එක රිවිෂන් එකේ කරානේ. සෙකන්ඩ් සයිකල් ළමයින්ටත් ඒක කරා ගිය මාසෙ. ගෲප් වලට තියරියෙත් කරා. රිවිෂන් එකෙත් කරා. අනුස්ථාපනය කියන්නේ මොකක්ද? අර අලුතෙන් සේවකයෙක් ගත්තාම ඒ සේවකයව ආයතනයට හුරු කරවීමේ ක්‍රියාවලිය. අන්නේ අර්ථය නේද? අනුස්ථාපනයන කුමක්ද? අනුස්ථාපනය සඳහා යොදාගත හැකි ක්‍රම මොනවාද? එන අලුතින් බඳවාගත් සේවකයෙකු ආයතනයට හඳුන්වා දීම. ආයතනයට හඳුන්වා දීම සහ ආයතනයට හුරු කරවීමේ ක්‍රියාවලිය. ආයතනයට හඳුන්වා දීම සහ හුරු කරවීමේ ක්‍රියාවලිය. හුරු කරවීමේ ක්‍රියාවලිය අනුස්ථාපනයයි. අනුස්ථාපනයයි. ඒ සඳහා යොදා ගන්නා ක්‍රම මොනවාද? ආයතනය තුල චාරිකා, සේවාදායක අත්පොත්, වීඩියෝ දර්ශන, පැරණි සේවකයෙක් යොදා ගැනීම, බඩි ක්‍රමය කියලා දුන්නේ.
ඊළඟට යහපත් කාර්මික සම්බන්ධතාවල ප්‍රයෝජන හා අයහපත් කාර්මික සම්බන්ධතාවල අහිතකර ප්‍රතිඵල. ඒකත් උගන්වලා දෙනවනේ තියරි විදිහටම. සේවකයන් හා සේවකයන් අතර හොඳ සම්බන්ධයක් තියෙනවා නම් ඒක යහපත් කාර්මික සම්බන්ධයක්. එතකොට ඒකෙන් වාසිය එනවා. දෙගොල්ලෝ අතර ගැටුම්කාරී තත්ත්වයක් තිබ්බොත් ඒක අයහපත් ශ්‍රමික සම්බන්ධයක්. ඒකෙන් අවාසිය එනවා. හිතලා ලියන්නත් පුළුවන්. ඉතින් වාසිය හැටියට ලිව්ව හැකි සේවකයන්ගේ ඵලදායීතාවය වැඩි වෙනවා. පක්ෂපාතීත්වය වැඩි වෙනවා. ආයතනයේ ක්‍රියාවලිය අඛණ්ඩව කරගෙන යන්න පුළුවන්. ප්‍රවාසිතාවයේ පිළිවෙටම අඩු වෙනවා. ඒ ටික අවාසි විදිහට ඒ ටිකේ අනිත් පැත්ත දාන්න. වෘත්තීය සමිති පවත්වාගෙන යාමේ අරමුණු. වෘත්තීය සමිති පවත්වාගෙන යන්නේ ඇයි කියලා අහනවා. කියන්නේ මිනිස්සු තනියෙන් තමන්ගේ ඉල්ලීම් අයිතිවාසිකම් දිනා ගන්න යන්නේ නැතුව වෘත්තීය සමිති හදාගෙන යන්නේ මොකටද කියලා නේ අහන්නේ. එතකොට හේතු හැටියට අපිට දෙන්න පුළුවන් වැඩ කරන කාලය අඩු කරගන්න. වෘත්තීය සමිතියක් හදාගන්න හේතුවක් තියෙන්නේ. ඒ හදාගන්නේ මෙන්න මේවට වැඩ කරන කාලය අඩු කරගන්න, රැකියා සුරක්ෂිත බව ඇති කරගන්න, වැටුප් වැඩි කරගන්න, යහපත් වැඩ පරිසරයක් ලබා ගන්න. හරි. ඊළඟට ඒකේ පස්වෙනි එක. කාර්යබල ඇගීම යන කුමක්දින් බලාපොරොත්තු වෙන අරමුණු. සේවකයන් ඉටු කරන කාර්යයන්හි සඵලදායකත්වය මැනවැලීම. කාර්යබල ඇගීම. ලියලානේ ඇත්තේ ඔය රිවිෂන් එකේ කරානේ. හැමෝටම කරලා තියෙනවා. වෙනි පාරයටත් කරා. ආයෙ අමුතුවෙන් කරා. එතකොට කාර්යබල අගයනවා කියන්නේ සේවකයන් ඉටු කරන කාර්යයන්හි සඵලදායකත්වය සොයා බැලීම. කාර්යබල ඇගීම මේකේ අරමුණු තමයි උසස් වීම ලබා දීම. පුහුණු අවස්ථා හඳුනා ගැනීම. උසස් වීම ලබා දීම, පුහුණු අවස්ථා හඳුනා ගැනීම. මාරු කිරීම තීරණය කිරීම. වැටුප් වර්ධක තීරණය කිරීම. වැටුප් වර්ධක තීරණය කිරීම. හරි. ඔබ ආයතනයක මානව සම්පත් කළමනාකරුවේ සිතන්න. ඔබ ආයතනයේ ගණකාධිකාරියේ තනතුරට පුද්ගලයෙක් බඳවා ගැනීමට අවශ්‍ය නම් ඔබ විසින් කළ යුතු කාර්යයන් අනුපිළිවෙලින් දක්වන්න. පුද්ගලයෙක් බඳව ගන්න ඕන නම් කරන්න ඕනි ඒ දේවල් අනුපිළිවෙලට ලියන්න. එතකොට අපිට කියන්න පුළුවන් මෙහෙම. දැන් මේකෙදී ජොබ් එක නිර්මාණය කරන්න නෑනේ ගණකාධිකාරිය කියලා තනතුර තියෙනවා. එහෙනම් ලියන්න අපි ඉතින් පල්ලෙහා ටික තමයි කරන්න වෙන්නේ. අදාළ තනතුරට රැකියා විස්තරය හා පිරිවිතරය සකස් කිරීම. මේ දෙක හදන්න වෙනවා. අදාළ තනතුරට රැකියා විස්තරය හා පිරිවිතරය සකස් කිරීම. රැකියා විස්තරය හා පිරිවිතරය සකස් කිරීම කරන්න වෙනවා. ඊළඟට මිනිස් බල සැලසුම් කරණය කරන්න ඕනේ නෑනේ මේකෙදි දැන්. කෙලින්ම අපිට ඕනේ ගණකාධිකාරී තනතුරට ගන්නනේ ඕනේ. ආකර්ෂණ ක්‍රියාවලිය ආකර්ෂණ මාර්ග තෝරා ගැනීම. ඊළඟට දැන් මේක පොළඹවා ගන්න බෑ අනිත් අයව ආකර්ෂණ මාර්ග තෝරා ගැනීම. ආකර්ෂණ මාර්ග තෝරා ගැනීමෙන් පස්සේ රැකියා දැන්වීම පළ කිරීම. රැකියා දැන්වීම පළ කිරීම. අයදුම්පත් කැඳවීම. අයදුම්පත් කැඳවීම. සුදුසු අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණ වලට කැඳවීම. සුදුසු අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණ වලට කැඳවීම. ගණකාධිකාරී තනතුර ගැන හිතලා අපි හිතලා දාන්න ඕනේ. සම්මුඛ පරීක්ෂණය නිවැරදි පුද්ගලයා තෝරා ගැනීම. එතන ඔය බුද්ධි පරීක්ෂණ නම් මනම් මේ වෙච්චර වැදගත් වෙන්නේ නැහැ. නිවැරදි පුද්ගලයා තෝරා ගැනීම, පත්වීමේ ලිපිය හා රැකියා කිවිසුම පිළියෙල කිරීම. තෝරාගත්තා නම් කෙලින්ම ගන්න නෙදී. පත්වීමේ ලිපිය දුන්නා කියන්නේ තෝර බඳව ගත්තා කියන එකනේ. ඒක අනුස්ථාපනය කිරීම. ඊළඟ අලුතෙන් ආපු කෙනා පොඩ්ඩක් ආයතනයට හුරු කරවන්න බෑ. අනුස්ථාපනය කිරීම. ඊළඟට ඉතින් වැඩ කරන්නකම් ඉඳලා කාර්යබල ලැබීම කරන්න තියෙන්නේ. මෙයාගේ තව පුහුණු කරන්න නම් මම කරන්න ඕනේ. කාර්යබල ලැබීමෙන් පස්සේ නේ ඒවා දිනේ කරන්නේ. කාර්යබල ලැබීම. ඒවා ඉද නැද්ද කියලා අපි දන්නේ නැහැ. හරි. අටවෙනි එක ලියපු ළමයි ඉන්නවද? ඉන්නවනම් කියන්න.
8 වෙනි ප්‍රශ්නේ ලියපු ළමයි කවුරු හරි ඉන්නවද? මම මේක මියුට් කරලා දී. 8 වෙනි ප්‍රශ්නේ ලියපු ළමයි කවුරු හරි ඉන්නවද? ඔව් ඉන්නේ නෑ සර්. ඉන්නවනේ ඉන්න. 8 වෙනි එකේ පළවෙනි එකේ අයන්න අහනවා නූතන තොරතුරු තාක්ෂණ භාවිතයෙන් ව්‍යාපාර ආයතනයකට ලැබිය හැකි ප්‍රතිලාභ. අපි තොරතුරු පද්ධති පාඩම රිවිෂන් එකේ කරා. හරිද? තියරිය තාම කරේ නෑ රිවිෂන් එකේ කරා. එතකොට මේක නම් හිතලා ලිව්ව හැකි. තොරතුරු තාක්ෂණය මේ ICT කියන එක නිසා ව්‍යාපාර වලට ලැබිලා තියෙන වාසි. එතකොට ලියන්න කාර්යක්ෂමතාවය වැඩි. අපත යන්නේ නැහැ කාර්යක්ෂමතාවය වැඩි. වේගවත් බව. ඉක්මනට කර හැකි. පිරිවැය අඩුයි. මූලික පිරිවැය වැඩි වුණාට දැන් බලන්න ඊමේල් යවන්න සල්ලි යන්නේ. නිකන් තැබැල් කන්තෝරු වලින්මක් යන නේද මුද්දර ගහන්න එපා. පිරිවැය අඩුයි. කාර්යක්ෂමතාවය වැඩි. නිවැරදි බව ඉහළ වීම. වරදින්නේ නැහැ නේද? නිවැරදි බව ඉහළ වීම. නිවැරදි බව ඉහළ වීම. හරි. නිවැරදි බව ඉහළ වීම. විශ්වසනීයත්වයේ ඉහළ වීම. විශ්වසනීයත්වයේ ඉහළ වීම. විශ්වසනීයත්වයේ ඉහළ වීම. ඉහළ ධාරිතාවය. පොඩි ඉඩකඩක ලොකු ඩේටා ප්‍රමාණයක් ගබඩා කරන්න පුළුවන්. ඉහළ ධාරිතාවය. ඉහළ ධාරිතාවය. හරි. පැහැදිලි කරන්න තියෙන ඉතින් ඔය ටික චුට්ටක් පැහැදිලි කරන්නත් ඕනි චුට්ටක් අතින් වචන දාලා. වේගවත් නිවැරදි බව වැඩි මිනිස්සු අතින් වගේ වැරදි වෙන්නේ නැහැ තාක්ෂණික අන්න ඒ වගේ. එහෙම නිකන් අතින් වචන දාලා පොඩ්ඩක් පැහැදිලි කරන්න තියෙනවා. මූලික පිරිවැය විතරයි ඊට පස්සේ පිරිවැය අඩුයි තරංගයට මුහුණ දෙන්න ලේසි ඕන. පද්ධතියක් කියන්නේ කොහොමද? තොරතුරු පද්ධතියක කාර්යයන් විස්තර කරන්න. පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා අහන්න. ඊළඟට තොරතුරු පද්ධතියක කාර්යයන් අහන්න. හරි. නිකන් තොරතුරු පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා අහන්නේ නැහැ. පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා අහලා තොරතුරු පද්ධතියක කාර්යයන් අහනවා. පද්ධතියක් කියන්නේ අනු කොටස් කීපයක එකතුවක් කියන අර්ථයෙන්. ඒතර ලියන්න යම් අරමුණක් මුදුන් පමුණවා ගැනීමට අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධතාවයක් පවතින. අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධතාවයක් පවතින කොටස් සමූහයක එකතුවකි. කොටස් සමූහයක එකතුවකි. ඒත් එක්කම අහන්නේ තොරතුරු පද්ධතියක කාර්යයන් මොනවාද කියලා. තොරතුරු පද්ධතියක කාර්යයන් හතරනේ තියෙන්නේ ආදාන, සැකසීම, ප්‍රතිදාන, ගබඩා කිරීම. ආදාන, සැකසීම, ප්‍රතිදාන, ගබඩා කිරීම. ආදාන, සැකසීම, ප්‍රතිදාන, ගබඩා කිරීම. පහළ දෑ විස්තර කරන්න. උපක්‍රමික මට්ටමේ තොරතුරු පද්ධති, කළමනාකරණ මට්ටමේ තොරතුරු පද්ධති. විස්තර කරන්න කිව්වහම රියුට් වල විස්තර දෙන්නේ නැහැ. අපි දන්න උපක්‍රමික මට්ටමේ ඒවා පාවිච්චි කරන්නේ අග්‍ර කළමනාකරුවෝ කියලා. ඊළඟට කළමනාකරණ මට්ටමේ ඒවා පාවිච්චි කරන්නේ මධ්‍ය කළමනාකරුවෝ. අරගොල්ලෝ පාවිච්චි කරන්නේ ව්‍යුහගත නොවූ තීරණ ගන්න. මධ්‍ය කළමනාකරුවෝ අර්ධ ව්‍යුහගත හෝ ව්‍යුහගත තීරණ ගන්න. මේ දේවල් ටික දාලා ඉතින් විස්තරය හදලා ලියන්න තියෙනවා. උපක්‍රමික මට්ටමේ තොරතුරු පද්ධති අග්‍ර කළමනාකරුවන් විසින් භාවිත කරයි. දිගුකාලීන තීරණ ගැනීමේදී මේවා යොදා ගැනීම. දිගුකාලීන වශයෙන් ව්‍යුහගත නොවූ තීරණ ගැනීමේදී මෙම පද්ධති භාවිතා වේ. ඔයා මේ කොහෙවත් පාඩම් කරලා ලියන්න නැහැ. උපක්‍රමික මට්ටමේ තොරතුරු පද්ධති කියලා අපි ටුට්ටක් දෙනවනේ විස්තර. මේ ටික හදලා ලියන්න තියෙන්නේ. කළමනාකරණ මට්ටමේ තොරතුරු පද්ධති මධ්‍ය කළමනාකරුවන් විසින් භාවිත කරයි.
ව්‍යුහගත සහ අර්ධ ව්‍යුහගත තීරණ ගැනීමේදී මේවා යොදා ගනී. ව්‍යුහගත සහ අර්ධ ව්‍යුහගත තීරණ ගැනීමේදී මේවා යොදා ගනී. ව්‍යුහගත සහ අර්ධ ව්‍යුහගත තීරණ ගැනීමේදී මේවා යොදා ගනී. හරි. ඊළඟට පහත දක්වා ඇති එක් එක් පද ඒකත් එහෙම තමයි. ගණදෙනු සැකසුම් පද්ධතිය. ඒක කොහොමද පැහැදිලි කරන්නේ? ආයතනයක එදිනෙදා සිදුවන මෙහෙයුම් කටයුතු වලදී යොදා ගන්නා තොරතුරු පද්ධතියයි. ආයතනයක එදිනෙදා සිදුවන මෙහෙයුම් කටයුතු වලදී යොදා ගන්නා තොරතුරු පද්ධතියයි. තොරතුරු පද්ධතියයි. මෙහෙයුම් කළමනාකරුවන් සුපරීක්ෂකවරු කාර්යාල ලිපිකරුවන් මේවා භාවිත කරයි. කාර්යාල ලිපිකරුවන් සුපරීක්ෂකවරු මෙහෙයුම් කළමනාකරුවන් මේවා භාවිත කරයි. ඊළඟට තියෙනවා විධායක උපකාරක පද්ධති. ව්‍යුහගත නොවූ තීරණ ගැනීමට ඉහළ කළමනාකරුවන් විසින් භාවිත කරනු ලබයි. ව්‍යුහගත නොවූ තීරණ ගැනීමට ඉහළ කළමනාකරුවන් විසින් භාවිත කරනු ලබයි. පරිගණක ජාලයක් යන කුමක්ද? එවැනි ජාල හතරක් ලියන්න. පරිගණක දෙකක් හෝ වැඩි ගණනක් එකට සම්බන්ධ කර ප්‍රයෝජනයට ගැනීම පරිගණක ජාල. මොනවාද අපි උගන්වලා දෙන ජාල වර්ග ටික දැන්ට කතා කරලා තියෙන්නේ? මෘදු ජාල, බස් ජාල, තරු ජාල, රුක් ජාල. එනේ ලියවනම් හරි. පරිගණක දෙකක් හෝ වැඩි ගණනක් එකට සම්බන්ධ කර භාවිතයට ගැනීම පරිගණක ජාල ලෙස හඳුන්වයි. තරු ජාල, බස් ජාල, මෘදු ජාල, රුක් ජාල හතර. වර්තමානයේ බහුලව දක්නට ලැබෙන වෙබ් බ්‍රවුසර් හතරක්. වෙබ් බ්‍රවුසර් කියන්නේ ළමයි ඉන්ටර්නෙට් යන්න භාවිත කරන ප්‍රධාන මෘදුකාංගයනේ. මොනවාද ඕගොල්ලන්ගේ ෆෝන් වල එහෙම ඉතල තියෙන්නේ? එකක් තමයි Google Chrome කියන එක තියෙනවා. Google Chrome රවුමක් තියෙනවා. ඊළඟට තියෙනවා Opera Mini. ඉස්සර ෆෝන් වල ආව Opera Mini කියන ඒවා වෙබ් බ්‍රවුසර්. Firefox අර ගිනි දැල්ලක් වගේ බෝලයක් තියෙනවා. Firefox. Internet Explorer. कंप्यूटर वाले हैं इंटरनेट एक्सप्लोरर गूगल क्रोम మనం గన్న దేకటి గిని పేగన కంప్యూటర్ లో లేవన ఫోన్ వల్ల గూగుల్ క్రోమ్ మనం ఫైర్ఫాక్స్ වයින්වනේ ඊළඟට ව්‍යාපාර සැලැස්මක සාමාන්‍යයෙන් ඇතුළත් වී යුතු අංග හතරක් කියන්නේ අර ව්‍යාපාර සැලැස්මක ප්‍රධාන මේවා හතර නෙමෙයි පැහැදිලි වීම ඒ ටික නෙමෙයි අපෙන් අහන්නේ ප්‍රධාන කොටස් හතරන්නේ. ඒතර විධායක සාරාංශය, ව්‍යාපාර විස්තරය, ප්‍රධාන කොටස් අහන්නේ. ව්‍යාපාර සැලැස්මක ප්‍රධාන කොටස් විධායක සාරාංශය. අර මුල් පිටුව පටුන ඒවත් හරි. විධායක සාරාංශය, ව්‍යාපාර විස්තරය ඒ ලියන ගමනක් ගන්න චුට්ටක් ඉතින් පැහැදිලි කරන්නත් ඕනි. දැන් විධායක සාරාංශය කියුවා සමස්ත ව්‍යාපාර සැලැස්ම පිළිබඳ කෙටි සාරාංශයක් මෙහි දැක්වේ. ව්‍යාපාර විස්තරය කියුවහම ව්‍යාපාරයේ මූලික තොරතුරු මෙහි ඇතුළත් කරයි. ඊළඟට නිෂ්පාදන සැලැස්ම, අලෙවි සැලැස්ම, මේ මානව සම්පත් සැලැස්ම, මූල්‍ය සැලැස්ම. ඔය ටික පල්ලෙහාට ලියුවනම් හරි. ව්‍යාපාර සැලැස්මක කොටස්. සෙල්ලම් බඩු වර්ගීකරණ ව්‍යාපාරයක් පවත්වාගෙන උකුගේ ව්යාපාරයට අලෙවි සැලැස්මක් පිළියෙල කිරීමට ඔබට පවරා ඇත. එම අලෙවි සැලැස්මට ඇතුළත් කළ යුතු අංග මොනවාද? අලෙවි සැලැස්මේ තියෙන්නේ මොන වගේ තොරතුරුද කියලා එකෙත් දෙනවනේ. අලෙවිකරණයට අදාළ දේවල්නේ අලෙවිකරණ සැලැස්මක තියෙන්නේ. ඉතින් මේක සෙල්ලම් බඩු ව්‍යාපාරයක් හින්දා මේකේ අලෙවිකරණයට අදාළව මොන වගේ දේවල්ද අහනවා තියෙන්නේ. ඉලක්ක වෙළඳපොළ තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ ඉලක්ක ගණතුණු කරුවෝ කවුද කියන එක මේකේ දාලා තියෙනවා අලෙවි සැලැස්ම. සෙල්ලම් බඩුනේ. අපේක්ෂිත අලෙවිය.
සාමාන්‍යයෙන් කොයි තරම් අලෙවියක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? අලෙවි කරන උපාය මාර්ග මොනවාද? අලෙවි කරන උපාය මාර්ග ඒවා දාන්න ඕනේ. ඔයා මොනවාද මේකෙදි යොදා ගන්න ට්‍රික්ස්? ඊළඟට තරඟකරුවන්ගේ අලෙවි උපාය මාර්ග. දැන් ඔයාගේ උපාය මාර්ගය මේක ඒක හරි. එතකොට ඔයාගේ තරඟකරුවගේ මොනවද තියෙන උපාය මාර්ග? ඒවත් අපි සැලැස්ම පෙන්නන්න ඕනේ. ඒකට වඩා අපේ හොඳයි කියලා පෙන්නන්න එපේ. හරි. මෙහෙයුම් සැලැස්මක ඇතුළත් විය යුතු අංග 4ක්. මෙහෙයුම් සැලැස්ම කියන්නේ නිෂ්පාදන කටයුතු කරන එකේදී ඉතින් යන්ත්‍ර උපකරණවල අවශ්‍යතාවය තියෙනවා. නිෂ්පාදන සැලැස්ම මොකක්ද කියලා තියෙනවා. නිෂ්පාදන සැලැස්ම යන්ත්‍ර උපකරණවල අවශ්‍යතාවය පිළියෙත පහසුකම් ගැන මෙහෙයුම් කළමනාකරණයේ පාඩමේ ඉගෙන ගන්න දේවල් තමයි ඔකේ තියෙන්නේ. පිළියෙත පහසුකම් ගැන මුළු නිෂ්පාදන පිරිවැය සහ ඒකක පිරිවැය මුළු නිෂ්පාදන පිරිවැය සහ ඒකක පිරිවැය අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳ ඔය තමයි තියෙන්නේ. හරි. මූල්‍ය සැලැස්මක් සකස් කිරීමේ වැදගත්කම. ඒකත් ඉතින් කරුණු දෙකක් විතර ලියලා දාන්න. ඉතින් ඒ කියන්නේ ඉදිරි කටයුතු සැලසුම් නෙමෙයි. මුදල් අතිරික්ත හෝ හිගතා හඳුනාගත හැකි වීම. මුදල් අතිරික්ත හෝ හිගතා හඳුනාගත හැකි වීම. අර මුදල් සම්පාදනයේදී වැදගත් වීම. කියන්නේ බැංකු ණය වගේ ඒවා ගන්නකොට වැදගත් වෙනවනේ. අර මුදල් සම්පාදනයේදී වැදගත් වීම. ව්‍යාපාරයේ සැලසුම් කරන කටයුතු ව්‍යාපාරයේ තීරණ ගැනීමේදී වැදගත් වීම. ව්‍යාපාරයේ තීරණ ගැනීමේදී වැදගත් වීම. හරි. ආයෙමනම් ඔන්න පස්වෙනි පේපර් එකේ සෙකන්ඩ් පේපර් එක හරි. ඔක MCQ එකේ උත්තර කියන්න තියෙනවා. ඒක ඊළඟට රිවිෂන් දවසේ ටක් ගාලා පැය භාගයෙන් වගේ කියලා දැම්ම හැටි. ඊළඟට අනිත් පේපර් එකේ ලියන එකයි MCQ එකයි දෙකම ආයෙ දිනව සාකච්ඡා කරන්න. ඒතර මේ මාසේ ඉවර වෙද්දී ওই පේපර් දෙකේ වැඩ දෙකක් ඉවර වෙනවා. හරිනේ? හරි. එහෙනම් හැමෝටම ආයෙ ගුවන්. good night.